බ්‍රදර් චාල්ස්. හරි. අද අපේ කතානායකයා. සුදත්ත තිලකසිරි. හරි. එහෙම ගත්තොත් දෙන්නම කතානායකයෝ. බ්‍රදර් චාල්ස්, සුදත්ත තිලකසිරි හෙවත් සුදා. එකම කතාවක්. අද 2022 ජනවාරි 31 වැනිදා සඳුදා. මේ මාසයේ අන්තිම දවස. කාලය යන ඉක්මන. නේ? කාලය වේගෙන් ගෙවිගෙන යනවා. 2024 ජනාධිපතිවරණය ලං වෙනවා. වියරු තරුවේ සංවාදය තවදුරටත් තීව්‍ර වෙනවා. අද අපි අපේ අවධානය යොමු කරන්නේ සුදත්ත තිලකසිරි බ්‍රදර් චාල්ස් සමග කරන සාකච්ඡාව. ඒ සංවාදයකට වෙනස් මාදිලියක සාකච්ඡාවක්. සුදත්ත තිලකසිරිගේ YouTube channelයේ එය බහා තිබෙනවා. ඔබට බලන්න පුළුවන්. සුදා, අපි ඔබව ප්‍රවර්ධනය කරනවා. අපි කුහක නැහැ. විනාඩි 21ක් තත්පර 47ක්. මොනවද ඔවුන් කතා කරන්නේ? ඔවුන්ගේ කතාවේ අත්‍යවශ්‍ය තැන්. අත්‍යවශ්‍ය කියන්නේ වැදගත්. හරයට අදාළ මූලික සියලු කරුණු ආවරණය වනසේ. ඒවා රස මුසු තැන් තමයි බට් දේශපාලනිකව බරපතල ප්‍රශ්න මතු කරන තැන්. අපි එකින් එක කාලය සමග සසදා බලමින් සාකච්ඡාවට ගන්නවා. තුන්වෙනි විනාඩියේ 35 වෙනි තත්පරයේදී බ්‍රදර් චාල්ස් ඊටමත්ම මනස්කාන්ත විදිහට කියන්න පටන් ගන්නවා මේ මොහොත රාත්‍රී 12 කියලා. මේ මොහොත කියලා අදහස් කරන්නේ ගෝඨා පාලනයේ මේ ගෙවෙන මොහොත. 2022 ජනවාරි මාසයේ ගෙවෙන මොහොත වෙනකොට රට තියෙන්නේ රාත්‍රී 12 මෝඩ් එකේ. ඒ කියන්නේ වෙන්න තියෙන දේවල් වෙලා මා රාන්තික තැනකට රට අඳුරෙන් අඳුරට ගිහිල්ලා රාත්‍රී 12යි. බ්‍රදර් චාල්ස් බලාපොරොත්තු අත්හැරගන්නේ නැහැ. ඔහු කියන්නේ දැන් එළි වෙන්න පටන් ගන්නවා. හරිනේ රාත්‍රී 12න් පස්සේ එළි වෙන ජාමේ දක්වා හිමින් රාත්‍රිය පහන් වෙලා අරුණලු උදා වෙනවා. කවද්ද අරුණලු උදා වෙන්නේ? 2024. මාර කතා මෙව්වා. 2000 බ්‍රදර් චාල්ස් මේ රට රාත්‍රී කරා ගමන් කරන හැටි දැකලා තිබුණේ නැහැ. 2005 ඒත් නැහැ. 2010 2015 නැහැ. 2019 කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ විතරක් නෙවෙයි ගෝඨා පාලනයේ ගොඩනගන බ්‍රදර් චාල්ස් මැදිහත් වුණා කියලා මේ කතාවේදී දෙන්න මුණු ගාලා කියනවා. මොන දෙන්නද? බ්‍රදර් චාල්ස් ඒ වගේම සුදත්ත තිලකසිරි. සුදා 2000 2005 2010 2015 2019 දැන් 2022 එකම න්‍යාය පත්‍රයක් එක දිගටම ක්‍රියාත්මක වෙනවා. චන්ද්‍රිකා රනිල්, මහින්ද, මෛත්‍රී රනිල්, ගෝඨා මේ කිසිදු තත්වයක් බ්‍රදර් චාල්ස්ට දැනුනේ නැහැ. සංවේදී වුණේම නැහැ. දැන් කොල්ලා නෙමෙයි බ්‍රදර් චාල්ස් ගේමට බහිනවා. 2024 අරුණලු උදාවන බැවින් ඔහු සටනට බහින්ම මේ රාත්‍රී 12 කනිසමට. හරිනේ. සරල කතාවක්. හැබැයි සුදත්ත තිලකසිරි සුදා අහිංසක කොල්ලා ප්‍රසිද්ධියේ කිව්වා 2000 අමතක කරමුකෝ 2005 රාජපක්ෂ පාලනය වෙනුවෙන් 2010 රාජපක්ෂ පාලනය වෙනුවෙන් 2015 රාජපක්ෂ පාලනය වෙනුවෙන් 2019 රාජපක්ෂ පාලනය වෙනුවෙන් 2020 පොහොට්ටු රාජපක්ෂ පාලනය වෙනුවෙන් එක දිගටම වෙහෙස මහන්සි වුණා. ඇත්තනේ අපි දැක්කනේ. මුල් කාලේ කෙසේ වෙතත් 2019 හොඳටම එලිපිටම කොල්ලා නැටුවා. 2015ෙත් එහෙම තමයි. හරි. පස්සේ හොයලා බලනකොට ඒවා එසේ සිදුව තිබේ. එතකොට
රාජපක්ෂ පාලනයේ කිසිදු වැරද්දක් කොල්ලට අහුනේ නැහැ. දැන් කොල්ලට හොඳටම පපුවට දැන්ලා තියෙන්නේ රටේ තාරුණ්‍යයට වෙන දේ. ඔහු කියන්නේ කොල්ලෝ කෙල්ලෝ රට දාලා යනවා කියලා. යන්න එපා කියලා ඌණු නවත්තන්නත් එක තමයි බ්‍රදර් චාල්ස් මුණ ගැහෙන්නේ සුදා. දෙන්න එකතු වෙලා තාරුණ්‍යයට යෝජනා කරනවා යන්න එපා. දැන් රාත්‍රී 12 කන්නිසම හෙමින් එළි වෙනවා. අපි රට එලි කරලා අරුණෝදයට සූදානම් වෙමු 2024. ඔන්නනේ. දැන් සුදා ඔය කාලය තුල සුදා කියන්නේ සුදත්ත තිලකසිරි තාරුණ්‍ය ගැන ඔච්චර උනන්දු කොල්ලා නාමල් රාජපක්ෂලා නිල් බලකාය හදලා පිස්සු කෙලිනකොට අනිත් රාජපක්ෂ තරුණයෝ රේස් පැද විකාර කරනකොට තාරුණ්‍ය හැල්ලු කරනකොට රටේ මහජන දේපොළ අවභාවිත කරනකොට මහජන ධනෙ කොල්ල කනකොට දැකීම නැති ඔය ගැන අපි කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. මට බැන්නට කමක් නැහැ. හැබැයි කරුණු සාධක තොරතුරු සාක්ෂි සහිතව අපි සංවාදයේ ගොඩනගමු. මේ පුද්ගලීක ආරෝවක් නෙවෙයි. සුදත්ත මේ සාකච්ඡාවේදී බ්‍රදර් චාල්ස් එක්කත් ඒ වගේ කියනවා. මේ අපේ පුද්ගලීක ප්‍රශ්නයක් නෙවෙයි රට ගැන මෙව්ව එකට කරන මැදිහත් වීමක් කියලා. දැන් ওই මුල හරියේදී මේ දෙන්න කතා කරනකොට බ්‍රදර් චාල්ස්ගේ අතින් කියවෙනවා රටේ කාලකන්ණි පක්ෂ දේශපාලන ව්‍යුහය තමයි මේ තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ කියලා. වචන මතක තියාගන්න. රටේ කාලකන්ණි පක්ෂ දේශපාලන ව්‍යුහය මේ තත්ත්වයට බලපාලා තියෙනවා. ඊට අමතරව ආගමික සංස්ථා බලපාලා තියෙනවා. වර්තමාන රජයට ලඝු නොකොට කියලාත් ඔහු කියනවා. අතීතය ගැන කතා කරනවා බ්‍රදර් චාල්ස්. හැබැයි දෙන්නම 2019ට ගෝඨාට වැඩ කෙරුවා කියලා එකඟ වෙනවා. මාර කිලියක් නේ. දෙන්නම එකඟ වෙනවා. මේ මුල් විනාඩි කිහිපය ගෙවෙනකොට මේ කියන තත්ත්වයන් ඔබට වටහා ගන්න පුළුවන්. 5:12 ඒ කියන්නේ 5 වෙනි විනාඩිය 12 වෙනි තත්පරය. ගෝඨා ෆේල් කියන එකට අරුතක් ලබා දෙනවා සුදත්ත තිලකසිරි. මොකද්ද? ගෝඨා ෆේල් කියන එකම අපට ආශිර්වාදයක් කියලා මෑන් කියනවා. ඒ කියන්නේ දැන් ගෝඨාගේ ජනප්‍රසාදය ජන අප්‍රසාදය ජනතා විරෝධය පාවිච්චි කරලා ඒ හරහා තමයි 2024 ගේමට කොල්ලෝ සෙට් වෙන්නේ. කොල්ලෝ. එතකොට දැන් මේ මොහොතේ ගෝඨා ෆේල් කියන තේමාව මත හිටගෙන තමයි 2024 ඊළඟ ගෝඨා තෝරන්නේ. සුදා වැඩේ තිතටම කරනවා. හැබැයි අපට පේනවා. නිර්වත පේනවා. හෙළුව පේනවා. ගෝඨා ෆේල් නෑ. හොඳට මතක තියාගන්න. ගෝඨා ඊනියා යහපාලනය නවත්තපු තැනින් Tamanට බහර දීපු කොන්ත්‍රාත්තුව තිතටම කෙරුවා. අපි ගැන එක දිගටම කතා කරලා තියෙන්නේ. තිබුණු ප්‍රශ්න සියල්ලම විසඳුවා. ඇක්සස් සෝෆා MCC ක්‍රියාන්විතය ඉතාමත්ම විධිමත්ව ඇමරිකාව වෙනුවෙන්. ඉන්දියාවත් ඊට සම්බන්ධයි. ඇමරිකාව කියන්නේ ඉන්දියාව. ඉන්ඩෝ පැසිෆික්. ඊළඟට කොළඹ වරායි ඉන්දියානු පංගුව ගෞතම අදානිට අදානි සමූහයට බහර දුන්නා. ඔය වෙනකොට 20ත් සම්මත කරගෙන කොල්ලා දැස්සය දෙතුන් පැත්තේ මෑයෝ සහාය ලබා දුන්නා. මාර ගේමක්. ඊට පස්සේ කොළඹ වරාය නගරයේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳුවා. චින්නු thank you ගෝඨා කියලා කිව්වා. සම්පූර්ණයෙන්ම විසඳුවා. දැන් චීන කොළඹ කොලනියක් තියෙනවා. යහපාලන කාලේ කෙරුවනම් විමල් වීරවංශලා උදේ ගම්මන්පිලලා දිනේෂ් ගුණවර්ධනලා තව ඔය පට්ට සිංහල බෞද්ධ එව්ව ටිකක් ඉන්නේ. එහෙනම් බඩ විකාගෙන බඩ පිනුම් ගහලා මොනව නොකරයිද? වැඩේ කෙරුවා කවුරුවත් දන්නේ නැහැ. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ තමයි කොළඹ වරාය ඉන්දියාවටයි චීනුන්ටයි චීනුන්ගේ කොළඹ වරාය නගරේ ඉන්දියානු පංගුව අදානිට මේ සියල්ල ලබා දෙන මොහොතේ අර ශාමිල් කියන රිලා නැට්ටුව රාජපක්ෂලා වෙනුවෙන් වෘත්තීය සමිති එකට එකතු කරනකොට ජවීපේ පෙරටු සහයත් ඇතිව ලැජ්ජයි මතක් කරනකොට. එහි කැඳවුම් කරු ස්වාමින් වහන්සේ බවට පත් කරන්නේ. කතා මතක් කරද්දිම ලැජ්ජයි. වැඩේ තිතනම කරා. බ්‍රදර් චාල්ස් දන්නේ නැහැ. ඒවා දන්නේ නැහැ. කොල්ලා දන්නේ නැහැ. සුදත්ත තිලකසිරි. දන්නේම නැහැ. කොහොම හරි ගෝඨ වැඩ ටික টොප් එකට කරා. මොකද්ද ප්‍රශ්නේ? ඊළඟට ගෝඨට පැවරිච්ච ප්‍රධාන කාරණයක් තමයි ගෑස්
රාජ්‍ය අධිකාරියට කෙලලා පුද්ගලික තරවුකරුවන්ට බහර දෙන්න. ඒ වැඩේ ගාන්ට කොල්ලා කරගෙන යනවා. අනිල් කොස්වත්ත තවම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට ගේම ප්ලේ කරනවා. ගෑස් ටිකට වැඩේ දීලා මිනිසුත් මරලා පුද්ගලික කෑලි තරවුකරුවෝ කීප දෙනෙකුට බහර දෙනවා. බලශක්ති අධිකාරී උදේ ගම්මන් පිල් 11 කපටි නරි රංචුවේ නායකයට බහර දීලා වැඩේ ගානට කොල්ලා කරනවා. টොප් එකට කරනවා. මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ඒ වගේම ස්වභාවික වායු නිදි මේ නිදි සියල්ලම ඊටාත්ම සූක්ෂම විදිහට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා අධිකාරියක් පිහිටවල අධිකාරී අටමගලක් අටවල ඒ හරහා තරවුකරුවන්ට පූජා කරන්න සියලු කටයුතු ලෑස්ති වෙනවා. රංජන් ජයලාල්ලා රිලා නැටුම් නටලා පාර හදලා දුන්නා. ගුරු විදුහල්පතිවරු රටම ඒ කාලෝක කරමින් ගෝඨට වැඩේ කරගෙන යන ඉඩ දුන්නා. ජවිපේ මොනවද නොකරුවේ? පෙරටු පව්. හැබැයි මේ සියල්ල මැද්දේ බ්‍රදර් චාල්ස් මේව දන්නවද? නැහැ. දන්නේ නැහැ. සුදත්ත තිලකසිරි දන්නේම නැහැ. ඔය කරුණු කීපයක් විතරයි. ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් කරලා තිනවා දැනටමත් අපි දන්නේ ටිකයි අලි සබ්රි අධිකරණ අමාත්‍යවරය හැටියට වැඩේ තිතරම කරනවා. කවුරුවත් දන්නේත් නැහැ හරියට මොනවද වෙන්නේ කියලා. USA රට පුරාම වැඩ. AT ආරිරත්නගේ සර්වෝදය ව්‍යාපාරේ ඒ වගේම කැපිටල් මහරජාගේ ගම්මැද්ද ඉන්ටර්නැෂනල් අතුරු NGO කළු බලල් හමුදා හැමතැනම වැඩ. බ්‍රදර් චාල්ස් දන්නවද? නැහැ. සුදත්ත තිලකසිරි? නැහැ. මොකුත් දන්නේ නැහැ. ගොවිතැනට කෙලවෙන හැටි, ඉඩම් ටික කොල්ල කන්න හදන හැටි අපි එක දිගටම කතා කරලා තියෙන්නේ. චාපාෆෝ ඕගැනික් ඇග්‍රිකල්චර්. මේවා ගැන යලි කතා කරන එකේ තේරුමක් නැහැ. දැන් ගෝඨා මේ ඉදිරි වසර දෙක ඇතුළත දෙවසර ඇතුළත 70ට ව්‍යවස්ථාවට කෙලින් හදන්නේ කෙල ගන්න බැරි වුණොත් අන්න ඊළඟට අනුර පාඨලි 43 වැනි ශ්‍රේණාංකේ අනුර මාලිමාව පිටේ බැඳගෙන ගේමට ලෑස්ති වෙනවා. යෂ්ටිය බහර දෙනවා ව්‍යවස්ථාවට කෙලිනවා. බ්‍රදර් චාල්ස්ලා සුදත්ත තිලකසිරිලා සේපාල් අමරසිංහලා ගානන්ද කොඩිතු අකුල තව ඉන්න හච්චපච්ච ගොඩක් ඔක්කොම එකතු වෙලා ඒ පාර දැන් සකස් කරනවා. ගෝඨාට එරෙහි බොරු විරෝධයක් මම අපාමි. ඔක තමයි කතාව. අපි දැනටමත් මේ ගැන කතා කරමින් ඉන්නේ. යලි සංවාදයට. ගෝඨා ෆේල් නෑ. එතකොට මේ සුදත්ත තිලකසිරි කරන්නේ බොරුවක්. ගෝඨා දැනගෙන සුදත්ත තිලකසිරි ප්ලේ කරනවාද නැද්ද කියලා මගෙන් ඇහුවොත් මට කෙලින් උත්තරයක් දෙන්න බෑ. හේතුව ගෝඨව නටවන එව්වම තමයි ඒ think tanks වලින්ම තමයි මේ නම් කියපු හැච්ච පැච්ච නටවන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. සමහර විට ඔබට ඔබේ අසල් වැසියාව තරහකාරයෙක් බවට පත් කරලා ඉඩම් දෙකටම කෙලින් ඉඩ තියෙන වෙන එකෙක් අල්ලපුවත්තේ එක තරහකාරයෙක් කරවලා ගහමරා ගන්න අතරේ ඔබ දෙපොළ අල්ලපුවත්තේ තරවුකාර මුදලාලි කෙනෙක් කසිප්පු මුදලාලි කෙනෙක් ඉඩම් දෙකටම වැඩේ දෙනවා. අන්න එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. සුදත්ත තිලකසිරි දන්නේ නැතුව ඇති. සුදත්ත තිලකසිරි හොඳ කොල්ලෙක් වෙන්නේ නැති. අවංකත් ඇති. බොක්කත් හොඳ ඇති. පවුත් ඇති. ඇත්තනේ රාජපක්ෂලාට කඹුරලානේ 2005 ඉඳලා. මිනිහා ඔය කියන විදිහට මුකුත් අරගෙනත් නැත්තම් අතින් වියදම් කරගෙන ඔය කියපු වැඩ ටික කරලා නම් කතාව හැටියට මිනිහා පව් මෝඩයිනේ පට්ට මෝඩයි අවංක මෝඩේ. තරහ වෙන්න එපා කිව්වට. ඉතින් දැන් කේන්ති ගිහලා කොල්ලව ගණන් ගන්න නැහැ. කොල්ලට මොකක් හරි ආරවුලක් ඇති කරලා තියෙනවා. ඒ නිසා තරහින් ඉන්නේ. නාමල් කකුල පෑගුවත් දන්නෙත් නැහැ කතාවේ හැටියට. සුදාට කේන්ති ගිහලා තියෙන්නේ. කේන්ති කියට අපි පළිය මෙන්න ඇත්ත කතාව. දැන් ඩබල් ඊළඟට ලෝක දේශපාලන නායකයන්ගේ පූර්වාදර්ශ ගැන විස්තර කරන අහවල් රටේ අහවලා මෙහිමයි කෝච්චි යන්නේ බයිසිකල් පැදගෙන යනවා. එහෙමද අපේ රටේ වූ ආරක්ෂාව මෙච්චර ඇච්චර ආදි වශයෙන් කතා වෙන. අපි දන්න කතා. දෙන්නට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. දැන් තමයි රාත්‍රී 12 උදා වෙලා තියෙන්නේ. අපිව කාලා සිස්ටම් එක විවේචනය කරනවා. දෙන්නම කියන්නේ සිස්ටම් එක විසින් අපිව කාලා කියලා. දැන් සිස්ටම් කියන්නේ මොකක්ද කියලා වෙනම කතා කරන්න ඕනේ. 78 ව්‍යවස්ථාව ඉතාමත්ම නිශ්චිතව තියෙනවා රටේ. අදාළ පරිපාලන ව්‍යුහ විධිමත්ව සංවිධානය කරලා තියෙනවා. පරය පරට්ටිය රටට කෙලිනවා. එතකොට මේ සිස්ටම් කියන්නේ මොකද්ද? සිස්ටම් එක කොහොමද අපිව කන්නේ කියලා වෙනම සාකච්ඡා කරන්න ඕනි බරපතල සාකච්ඡාවක්. 7 වෙනි විනාඩියේ 26 වෙනි තත්පරයට ඔවුන් යෝජනා කරනවා මේ යෝජනා වෙන්නේ බ්‍රදර් චාල්ස්ගේ පැත්තෙන් බදු ගෙවන අය මේ බදු මුදල් වලින් නඩත්තු වෙන පාලකයන්ට එරෙහිව එකතු වෙන්න ඕනෙලු විරුද්ධව එකතු වෙන්න ඕනලු. හිතලා බලන්න හොඳ යෝජනාවක්. හැබැයි මොකද්ද මේ කරන්න හදන්නේ? 7 වෙනි විනාඩි 47 වෙනි තත්පරයට කියනවා
කියනවා නෙමෙයි ඇත්තටම සුදත්ත අහනවා බ්‍රදර් චාල්ස්කින් අමුතු ඇක්ෂන් දාලා නිකොල්ලා කතා කරන්නේ. බලයට ගෙනාපු එවුන්ට අපි බය වෙන්න ඕනද කියලා අහනවා. බ්‍රදර් චාල්ස් කියනවා බොහොම සිනාමුසු මුහුණින් විනෝදාත්මක විදිහට නෑ බය වෙන්න ඕනේ නෑ කියලා. කිසිසේත්ම නෑ. ඒක මානසික ප්‍රශ්නයක් කියලාත් කියනවා. එතකොට සුදත්ත කියනවා අර CID කතාව මතක් කරලා මේ වචන පොඩ්ඩක් වෙනස්. මට රඟපාන්න බෑ සුදා නළුවනේ. අපිව බය කරන්න බෑ. මෙතනට පිස්තෝලේ තියුවත් අපි කරන්න ඕන දේ කරනවා. කතාවක් මිනිහා කියනවා ඇඟ කිලිපොලා යනවා. ඇත්තටම නිකන් ඇඟේ ස්මයිල් වෙනවා සුදා ඒවා කියනකොට. 10 වෙනි විනාඩි 22 වෙනි තත්පරයේදී දේශපාලනික ආගමික කොම්පැනි ගැන කතා කරනවා. බ්‍රදර් චාල්ස් කියන්නේ දේශපාලනික කෙසේ වෙතත් ආගමික කොම්පැනියක් තමයි. අනුර කුමාර දිසානායකගේ සංඥා භාෂාවෙන් ගත්තොත් මහපල්ලිය වෙනුවට පොඩි පල්ලියක් හදාගෙන ඒ වැඩේම කරනවා. ඒකනේ මහපල්ලිය තරහ නැත්තේ. දෙවියන් වහන්සේ මිනිස්සුන්ගෙන් ගිලිහෙනකොට වෙනම පාරක් දිගේ ආකර්ශනීය විදිහට බ්‍රදර් චාල්ස් ගී ගයමින් මිනිස්සු ගුණාට අන්දමින් දෙවියන් වහන්සේට නතු කරනවා. මේ දෙවියන් වහන්සේ පිළිබඳ කතාවක් හෝ දෙවියන් වහන්සේ පිළිබඳ ඇදහිල්ල පිළිබඳ ඔබේ විශ්වාසය පිළිබඳ අභියෝග කිරීමක් නෙවෙයි. පවතින ඇත්ත తත්වය මේ තමයි. බ්‍රදර් චාල්ස් මොකක් හරි පුද්ගලික ආරෝවක් මත පල්ලියෙන් අයින් වෙලා ඊට දාර්ශනික අරුතකුත් ලබා දීලා ගේම ප්ලේ කරනවා. ලෝකේ පුරාම ඔහුගේ අනුගාමිකින් ඉන්නවා. ඒ ගැන අපි එක දිගටම කතා කරලා තියෙනවා. ඒ සංවාදය දැන් අපි පටන් අරගෙන තියෙන්නේ. බ්‍රදර් චාල්ස් සම්බන්ධ මගේ පුද්ගලික කතාවක් තියෙනවා. දැන් කියන්නද පස්සේ කියන්නද? අර දැන්ටමත් අර දෙපාරක් channel එක හැක් වෙච්ච නිසා අතුරුදන් වුණු වීඩියෝ පටය නැවත දාලා තියෙනවා. ඒ සංවාදයේ මේ ගැන කියනවා. නමුත් ඔබට දැනගන්න නිකමට කියන්නම්. බ්‍රදර් චාල්ස් මට මුණ ගැහෙන්නේ ඇත්තටම මාව බ්‍රදර් චාල්ස්ට මුණ ගස්සවන්නේ වෙන්නප්පුයි මැක්සිස් ව්‍යාපාරයේ සභාපතිවරයා කළමනාකර අධ්‍යක්ෂවරයා මගේ හිතවතා මැක්සි පෙරේරා ඔහුගේ සමීප හිතවතෙක් පවුලේ හිතවතෙක් බ්‍රදර් චාල්ස් ඔහුට මම දන්නා විදිහට මැක්සි මූල්‍යමය වශයෙන් සහාය ලබා දීලා තිනවා ඒ කාලය තුල. බ්‍රදර් චාල්ස් සහෝදරයෙක් ඉන්නවා ලෙස්ලි තෝමස් කියලා. බ්‍රදර් චාල්ස් තෝමස් උන්ගේ පරම්පරාවේ නම විය යුතුයි. එතකොට ලෙස්ලි තෝමසුත් බ්‍රදර් චාල්ස් වගේම ඊටම දක්ෂ ගායකයෙක් සංගීතඥයෙක්. බය නැතුව කුහක නැතුව ප්‍රසිද්ධිය කියන්නේ ඊටම දක්ෂයි ආකර්ෂණීය ජනකාන්තයි. I love you කියලා මැක්සිස් ආයතනයට වැඩ කරන ආදරණීය ශ්‍රමිකයින් සමග ඒ වැඩපොලේදී වැඩ බිමේදී අපි වැඩසටහන් මාලාවක් කෙරුවා. ඒ අවසානයේදී වේදිකා නාට්‍යයක් වගේ මාදිලියකට මාරු කෙරුවා. ඒ හැම කල්හිම අප සමග සංගීතය නිෂ්පාදනය කරමින් විවිධ සංගීත මෙවලම් වයමින් රැඳී සිටියේ බ්‍රදර් චාල්ස්ගේ සහෝදරයා ලෙස්ලි තෝමස්. එතකොට ඔබට තේරෙනවා ඊටාම සමීප අත්දැකීමක් ඔවුන් සමග තිබෙනවා. මැක්සිගේ මැදිහත් වීම නිසාම මම සහ බ්‍රදර් චාල්ස් දෙතුන් පාරක් මුණ ගැහිලා තිනවා. පැය ගණන් කතා කරලා තිනවා. අපි දෙන්න කතා කරන මැක්සි පෙරේරා ළමයෙක් වගේ අහගෙන ඉන්නවා මොනවද අපි කියන්නේ කියලා. ඔහු බ්‍රදර් චාල්ස් පිළිබඳ කියවීම වෙනස් කරගන්න අපේ සංවාද මැද්දේ. බ්‍රදර් චාල්ස් අවංකත් ඇති, හිත හොඳත් ඇති. අර අපි කියන්නේ බොක්ක හොඳයි කියලා ඔක්කොම වෙන්නේ නැති. හැබැයි ඊ타මත්ම සාම්ප්‍රදායික අපි දන්න දේවත්වයේ තුල ජීවිතය විසඳා ගන්නට කල්පනා කරන සාම්ප්‍රදායික පූජකවරයෙක් එච්චරයි. ඔහුට දේශපාලන දැනුමක් නැහැ. ප්‍රසිද්ධිය කියන්නේ දේශපාලන දැනුමක් ඇත්තේම නැහැ. ඒ නිසාම තමයි දැන් සුදත්ත තිලකසිරි ඉදිරියේ මේ විදිහට කුරතල් වෙවි ඊ타මත්ම සිල්ලර සංවාදයකට ඔහු මුල පුරන්නේ. සිල්ලර සංවාදයක් වෙන්නේ ඇයි කියලා අපි දැන් දිගට කතා කරනවා. බ්‍රදර් චාල්ස් පිළිබඳ තව කතාවක් කියන්න ඕනි. ඔහු මේ මොනවා කතා කරුවත් ඔහු පිළිබඳ මට මුල්ම කියවීම ගන්න සිද්ධ වෙන්නේ මට මතකයි කැලණි ගඟ අසබඩ. මම ඒ තැනට ගියා මට නම මතක නෑ තැන. ඔහුගේ එක්තරා මෙහෙයුම් මධ්‍යස්ථානයක් තිබෙනවා. ඇත්තටම ඉදිකිරීමක් නොකළ යුතු තැනක් කි. ගංගාවේ පෝෂක ප්‍රදේශයක පැත්තකින් වගුරු බිමක් කියලාත් හඳුන්වන්න පුළුවන්. නිදහසේ තිබිය යුතු බිම් කඩක් අල්ලගෙන නීති විරෝධී ජෛව විරෝධී කියලා මම යෝජනා කරනවා. ඔප්පුකුත් ඇති, නිත්‍යානුකූලත් ඇති. දන්නේ නැහැ. හැබැයි මේ ඉදිකිරීම ඊ타මත්ම ස්වභාව ධර්මයට එරෙහි ඉදිකිරීමක්. කැලණි ගඟ අසබඩ. ඒක ඔහුගේ වාසස්ථානයක්. ඔහුගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක්. තව එකක් තියෙනවා. මම ගියේ නෑ. මම ඇත්තටම රූපරාමු වීඩියෝ සටහන් දැකලා මට යන්න හිතුනේ නෑ. මට කලකිරීමක් ඇති වුණා. නකල්ස් කඳුමුදුන් වල නකල්ස් බෑවුමක දැවැන්ත ඉදිකිරීමක් තිබෙනවා. ඒ හෝටලයකට සමානයි. ඔහුගේ යාඥා වැඩසටහන් කරන
විවිධ අය මුණ ගැහෙන තැනක් මම ගිහිල්ලා නැහැ. මට යන්න කිසිම මොනක් තිබුණේ නැහැ. ස්වභාවික දියපාරක් හරස් කරලා මේ මැද්ද පාවිච්චි කරන විදිහට තමයි ඉතාමත්ම ජෛව විරෝධී විදිහට මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒ කියන්නේ තොරතුරු එදවස මම එකතු කෙරුවා. බ්‍රදර් චාල්ස්ට මේ ගැන කිව්වා. මේ ඉදිකිරීම දෙකම හරහා මම යෝජනා කරනවා. බ්‍රදර් චාල්ස් කියන්නේ ඉතාමත්ම භෞතික කියන්නේ අර භෞතිකවාදී කියන අදහසින් නෙවෙයි මේ ද්‍රව්‍යමය තත්වයන්ට ලොල් බැඳගත් ව්‍යාපාරික මාදිගයකටත් අදාළ එක්තරා සුන්දර මිනිහෙක්. සුන්දර කියන්නේ ඔහුගේ හඬ පෞරුෂයට මම පුද්ගලිකව කැමතියි. ඔහු ගයනවා අහන් ඉන්න පුළුවන්. දැන් මම කතා කරනකොට ඔබට කේන්ති යනවනේ සමහර වෙලාවට. හැබැයි බ්‍රදර් චාල්ස් කතා කරනකොට අහගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඔහු ජනකාන්ත තරුණෙක්, කොල්ලෙක්. ඒ ගැනත් කියනෝනේ. කොල්ලා කිව්වට අපහාසයක් කියලා හිතන්න එපා. ඔහු පූජකවරයෙක් නිසා එතුමා උන්වහන්සේ ආදි වශයෙන්ුත් ඔහුව හඳුන්වන්න පුළුවන්. කිසිම හිරිකිතයක් බයක් නැතුව, චකිතයක් නැතුව මේ සංවාදයට අදාළව තමයි ඔය කොල්ලාගේ වචන ගන්න. ඒවා බැහැර කරන්න, ඒවා හරහා මේ සංවාදේ තක්සේරු කරන්න එපා. යෝජනා කරනවා ඔබට. 10:45ට, ඒ කියන්නේ 10 වෙනි විනාඩි 45 වෙනි තත්පරයේදී බ්‍රදර් චාල්ස් කියන ප්‍රධාන මාධ්‍ය විශ්වාස කරන්නේ නැතුළු එතුමා. හරිනේ. ඒත් එකම කියනවා ලක්ෂ 30ක් ඔහුට සවන් දෙනවලු. ලක්ෂ 30ක් කියන්නේ මිලියන 3ක්. ලක්ෂ 3ක් වෙන්න බෑ. ලක්ෂ 30ක් මම දෙතුන් පාරක් ඇහුවා. ලක්ෂ 30ක් කියලා ඔහු කියන්නේ. ලෝකෙ පුරාම ඔහුගේ අනුගාමිකයින් විසිරී සිටිනවා. ඒ කියන්නේ ඡන්ද මල්ලක් තියෙනවා බ්‍රදර් චාල්ස් ගාව ලක්ෂ 30ක කතාවේ හැටියට. සුදත්ත තිලකසිරි මේ දවස්වල ඡන්ද බැංකුවක් හදනවා. ඡන්ද මාකට් එකක්. ඒ මාකට් එකට මේ කෑල්ල ගන්න තමයි කොල්ල try කරන්නේ. ඔන්න අමුයෙන් කතාව. අද උදේ නෙමෙයි දවල් 1:16 වෙනකොට පස්වරු මේ සාකච්ඡා සටහන සුදත්ත තිලකසිරිගේ දැන් දවස් 7ක් වෙනවා මේක දාලා දවස් 7ක් මම බලනකොට 1,72,000ක් බලලා තිබුණා. ඒ කියන්නේ බ්‍රදර් චාල්ස්ගේ අනුගාමිකයෝ සුදත්තගේ අනුගාමිකයෝ දවස් 7ක් ඇතුළත දවල් 1:16ටයි මම බැලුවේ 1,72,000ක් බලලා තියෙනවා. මේ වැඩසටහන ඕන ඔය 1000 ගණනක් බලයි. වැඩි වුණොත් 5000ක් 6000ක් 7000ක් 10000 කියන්නකෝ. ඔවුන් හිතන නැති ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි ආමන්ත්‍රණය කරන්නේ බුද්ධිමතුන්ට. අපිට අනුගාමිකයෝ නැහැ. ඒ නිසා සංවාදේ ටිකක් බරපතල වගත් අපි මතක් කරනවා. කොහොම හරි දැන් 11:15ට 11 වෙනි විනාඩි 15 වෙනි තත්පරයට ඔවුන් කියනවා සමාජ මාධ්‍ය හරහා රටට ආදරය කරන මිනිස්සු එකතු කරන විදිහ ගැන. එකතු කරලා මොකද්ද කරන්න හදන්නේ? දැන් අපි අර කලින් කිව්වනේ පක්ෂ ආකෘති ප්‍රතික්ෂේප කරන සංවාදයේ මුල. අපි නිකන් පක්ෂ දේශපාලනට නෑ. ඡන්දවලට අපි නෑ වගේ තමයි කතාව පටන් ගන්න. හැබැයි දැන් මේ සමාජ මාධ්‍ය හරහා සහ තවත් ක්‍රමවලට මිනිස්සු එකතු කරමු කියලා තමයි දැන් බ්‍රදර් චාල්ස් සහ සුදත්ත තිලකසිරි සුදා සාකච්ඡා කරන්නේ. 11:30ට 11 වෙනි විනාඩි 30 වෙනි තත්පරයට ආණ්ඩුවේ සහාය ආණ්ඩුවේ වරප්‍රසාද ලබාගෙන ආණ්ඩුවට දුර්වල මට්ටමින් ප්‍රතිචාර දක්වන විවිධ පූජකවරු ගැන පූජක කණ්ඩායම් ගැන ආගමික සංස්ථා ගැන බ්‍රදර් චාල්ස් කියනවා. වැඩේ කියන්නේ බ්‍රදර් චාල්ස් එක දිගටම රාජ්‍ය ආයතනවල දේශන පවත්වනවා. පොලිස් නිලධාරීන්ට පව හමුදා නිලධාරීනුත් ඉන්නවා මය හිතේ. අමාත්‍යාංශ මට්ටමිනුත් ඔහුට අවස්ථා ලැබෙනවා. එතකොට ඒ රාජ්‍ය අනුග්‍රහයක් නෙවෙයිද? දැන් මට පුද්ගලිකව පාසලකට යන්නත් ඉතාම අමාරුයි. දන්න කියන කෙනෙක් කතා කරුවත් විදුහල්පතිවරයාට කතා කරලා කලාපකාරයවලට කතා කරලා කකුලෙන් ඇදලා එපා කරවලා දින දෙන්නේ නැහැ. ඔහොම තමයි යන්නේ. අතින් නිදන් කරගෙන යන්නේ අනුග්‍රහයක් නැහැ. එහෙම තියෙද්දිත් බ්‍රදර් චාල්ස්ට මෙච්චර පිළිගැනීමක් රාජ්‍ය අනුග්‍රහයෙන් නොලැබෙනවා නම් කොහොමද කරන්නේ? එතකොට බ්‍රදර් චාල්ස් කරන වැඩේටම බ්‍රදර් චාල්ස් විරුද්ධ වෙනවා. ඔහු ආගමික පොඩි කොම්පැනියක්. පොඩි වුණාට වැඩේ ඇදලා යනවා. මිනිස්සු අර මහපල්ලියෙන් පොඩ්ඩක් එහා මෙහා වෙලා එබිකම් කරලා ඇඟි මුත්තම් කෙලලා බ්‍රදර් චාල්ස් පස්සේ යනවා. වැඩේ කියන්නේ බ්‍රදර් චාල්ස්ගේ හඬ නිසා, ගී ගයන විලාශය නිසා, අර පත අට එකට සිඳුවා වැඩේ කරන නිසා. ඒ කියන්නේ බුදුදහම ආපහු රෝමානු කතෝලික ක්‍රිස්තියානි යම් කෑලි බෑලි එකට එකතු කරලා සාහිත්‍යමය කොටස් එකට ගැට ගහලා අමුණලා අවසානයේදී අමුතු සුප් එකක් හදන. මේ සුප් එක බොන්න හාමුදුරුවරුත් කැමතියි. හාමුදුරුවරුත් බ්‍රදර් චාල්ස්කින් බණ අහනවා. මාර වැඩක්. කියන්නේ දක්ෂයෙක්, අති දක්ෂයෙක් බ්‍රදර් චාල්ස් කියන්නේ. කිසිම තර්කයක් නැහැ. ඔහු ඊටාම ජනකාන්ත පුද්ගලයෙක්. පූජකවරයෙක්. දැන් ඔහු මේ කියන්නේ තමනුත් කරන් ඉන්න වැඩේ කරන්න එපා කියලා. රාජ්‍ය අනුග්‍රහය, ආණ්ඩුවේ අනුග්‍රහය ආදි වශයෙන්.
ඔහුට කිසිසේත්ම ඔය රාජ්‍ය තන්ත්‍රයේ ඇතුලේ පිනුම් ගහන්න හම්බ වෙන්නේ නැහැ. බඩ පිනුම් කියලා මම අපහාසයක් කරන්නේ. ඔය විදිහට සංදර්ශන පවත්වන ඉඩක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය ආණ්ඩු අනුග්‍රහය නැත්තම්. කොච්චර මේ වැඩේ දුරදි ගියාද කියනවා නම් ජනාධිපතිවරණි ඉවර වෙච්ච ගමන් වීඩියෝ සටහනක් එළියට එනවා. ගෝඨාභය රාජපක්ෂ ඉස්සරහා ඉඳගෙන ඉන්න බ්‍රදර් චාල්ස් ගී ගයමින් වර්ක්ෂොප් එකක් වගේ එකක් පවත්වාගෙන යනවා. තව මොන කතාවද? මම හිතුවේ මේ මොහොතේ ඒ දින වැටලා තියෙන තත්ත්වයක් එක්ක ගෝඨාභය ජනාධිපති වුණාට පස්සේ කරපු වැඩසටහනක් කියලා ඒ අනුව වැඩසටහන ඉදිරිපත් කෙරුවා. පස්සේ බැලින්නම් විවිධය කිව්වා මේක කලින් කරපු එකක් කියලා. හැබැයි අන්තර්ගතයේ කිසි වෙනසක් නැහැ. දින නැවත දාලා එය හැක් වුණා. නැවත දාලා තියෙනවා. අද තමයි දැන් මේ බලන්න සංවාදයේ දිගට ගෙනියන්න අවශ්‍ය නිසා. දැන් ගෝඨාභය රාජපක්ෂ ඉන්න සංවාද මණ්ඩපයක බ්‍රදර් චාල්ස්ට ගී ගයන් ඉඩ ලැබෙනවා කියන්නේම රාජ්‍ය අනුග්‍රහය ආණ්ඩුවේ අනුග්‍රහය තමයි. what else? එතකොට මේ Tamanට ඉදිරිව තමනුත් කරගෙන ඉන්න දේවල් වලට ඉදිරිව තමයි මේ බොරු කියන්නේ. මේ බොරු බ්‍රදර් චාල්ස් කරන බොරුවක්. එහෙම ගත්තොත් බ්‍රදර් චාල්ස් පිළිබඳ බරපතල සැකයක් මතුවෙන මේ කතා සමග. ඊළඟට දැන් 14 වෙනි විනාඩියේ 49 වෙනි තත්පරයේදී ඔබ හොඳට අහගෙන ඉන්න එක පාරටම ඔය ගෝඨා පාලනය ගැන ගෝඨා පාලනයේ අඩුපාඩු ගැන එක වචනයක්වත් නමින් කතා නොකරන ඔවුන් දෙදෙනාට හැඟෙනවා මොකක් හරි අඩුවක්. ඒ අඩුව දැනෙන සුදත්තට මිනිස්සුන්ට මොකක් හරි අර කුචු කැවෙන දෙයක් කිව්වේ නෑ වගේ එකක්. ගෝඨා නැත්නම් අපේ සර් වගේවා කියලා මුකුත් කියන්න බැරි වුණා මේ මොහොත වෙනකොට. පස්සේ පොඩි සර් කෑල්ලක් දානවා. ඒ නිසා එක පාරටම සුදත්ත මතක් කරනවා ඥානක්කව. ඥානක්ක කියපු ගමන් මිනිස්සුන්ට පොඩි කුචුවක් එනවා නේ. කුචු වෙලා නිකන් පොඩි ෆන් එකක් එනවා. දුන්නා ගෝටට රාජපක්ෂ ඉවරයි වගේ හැඟීමක් ඇති වෙනවා රාජපක්ෂ පවුල. ඒ වැඩේ කරන්න සුදත්ත දන්නවා ඥානක්කව දාන්නේ ඒ නිසා තමයි. එහෙම නැතුව මේ වැඩසටහන කිසිම තැනක ගෝටගෙනම් මහින්දගෙනම් එහෙම නැත්නම් බැසිල්ගෙනම් රාජපක්ෂ පවුල වෙන කෙනෙක්ගෙනම් රාජපක්ෂ පවුලෙනම් ඇතුළු කිසිදු සංසිද්ධියක නාම මාත්‍රයක්වත් සඳහන් නොකරන ඔවුන් දෙදෙනා පරිස්සම් වෙනවා. සර් කියන වචනේ විතරයි දාන්නේ. ඒ තරමටම සුදත්ත කපටි. සුදත් ඊටම දක්ෂයි. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ සුදත්ත රාජපක්ෂ පවුලත් එක්ක ගැටෙනවා. කොල්ලා ගේමට බහැලා කියලා. පව් ඉතින් එහෙම හිතන මිනිස්සු. අපි ඉස්සරහට ඉගෙන තවදුරටත් කතා කරනවා. 15 වෙනි විනාඩියේ 15 වෙනි තත්පරය. බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ පල්ලියේ අත්බෝම්බ සිද්ධිය ගැන කතා කරනවා. පල්ලියේ කාලයක් වැඩ කරපු අහිංසකෙක් අත්අඩංගුවට අරන් මිනිස්සු විරුද්ධ වෙන්න ඕන කියලා කතාවක් කියනවා බ්‍රදර් චාල්ස්. ඒ කියන්නේ එක්තරා පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන තියෙන එක්කෙනෙක්ව කීප දෙනෙක් තව මේ විමර්ශන හිමම යනවා. ඒ පුද්ගලයා නෙවෙයි මේ වැඩේ කෙරුවේ වගේ අදහසක් කාදිනල්තුමා එක දිගටම අර වීඩියෝ සටහනක් පෙන්න කියනවා CCTV දර්ශන කැප්චර් කරපු වීඩියෝ සටහනක් අපි ගැන කතා කරන්න පටන් ගන්න තියෙන්නේ. බ්‍රදර් චාල්ස් කියනවා එක්තරා අහිංසක පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ පුද්ගලයා වෙනුවෙන් මිනිස්සු සටන් කරන්න ඕන කියලා. එතකොට දැන් ඒ අහිංසක මිනිහෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මිනිහට ගහනවත් ඇති ওই කතාවකුත් කියනවා. දැන් මේ පුද්ගලයා වෙනුවෙන් මිනිස්සු ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ? ඇයි මිනිස්සු නැගිටලා කෑ ගහලා මේ අහිංසකයා බේරගන්නේ නැත්තේ කියලා වගේ කතාවක් බ්‍රදර් චාල්ස් කියාගෙන එනකොට ඒ අස්සේ කියනවා දැන් ඔබව වචන වෙනස්සා. ඔබව CID එකට ගෙනිච්චාම ඔබට ආදරය කරන මිනිස්සු පාරට බැස්සා. බ්‍රදර් චාල්ස් කියන්නේ අහිංසකකමට කියන්නේ එක්වර ඒ මොහොතට අදාළ මෝඩකමකට අදාළව. ඇයි මේ අහිංසකයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට සුදත් අහනවා සුදත්තට පොඩි ලැජ්ජාවක් වගේ එනවා නිකන් දිව විකාගෙන වෙන්නේ නැති කොල්ල අහනවා. ඉදිරිපත් වෙන්නේ නැද්ද එතකොට කවුරුවත් කියලා අහනවා. මේ වචන ආයිත් කියන්නම් ඔහුගේම වචන. ඉදිරිපත් වෙන්නේ නැද්ද එතකොට කවුරුවත් සුදත් අහනවා. ඇයි දැන් සුදත්ත වෙනුවෙන් කවුද නාවේ? මුජිබුර් රහ්මාන්, නාගානන්ද කොඩිතුවක්කු. එතකොට සුනිල් වටගල, වෛද්‍ය නලින්ද ජයතිස්ස, තව බොහෝ අය වට කරගෙන තමයි CID ඉස්සර කොල්ල කෑ ගැහුවේ. CID එක ඉඩ දුන්නා, පොලිසියත් ඉඩ දුන්නා. අපට එහෙම කරන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න අප කෙරුවොත් අපට මොනවා නොවේද? හැබැයි ඒ වැඩේ කරනකොට පිරිසක් හිටියනේ දැන් ඇයි මේ කියන විදිහට සියලු සාන්තුවරයන්ගේ පල්ලියේ අත්බෝම්බ සිද්ධියට අහිංසකෙක් අල්ලගෙන ගියා නම් ඔහු වෙනුවෙන් මිනිස්සු පාරට බහින්නේ නැත්තේ කියලා තමයි බ්‍රදර් චාල්ස් අහන්නේ. බ්‍රදර් චාල්ස් නම් කවදාවත් පාරට බහලා සටන් කරන මම දැකලා නැහැ. එහෙම කොහේරි හොරෙන් කිරුවක් දන්නේ නැහැ. එහෙම පොදු අරගලවල හිටියෙම නැහැ. හැබැයි හොරෙන් අර හිටියා කියමුකෝ. බ්‍රදර් චාල්ස් අහන මොකෝ එහෙම එන්නේ නැත්තේ. සුදත්තත් අහනවා ඉදිරිපත් වෙන්නේ නැද්ද එතකොට කවුරුවත්?
දැන් ඇයි මේ ඈයින්ට මිනිස්සු වෙන්නේ? අන්න ප්‍රශ්නය. එන්නේ සෙට් කරලා නිසා. සුදත්ත වටේ මිනිස්සු ඉන්නේ සුදත්ත දන්නේ නැති වුණාට සමහර වෙලාවට ඔහුගේ අහිංසකකමට විවිධ තරව් කරව මිනිස්සු සෙට් කරලා ඉන්නේ. මටත් එහෙම කරව ගන්න පුළුවන් වුණා. අපි එහෙම අහු වෙන්නේ නැහැ. සුදත්ත වටේ ඉන්න සෙට් එක සමහර අය සුදත්ත දන්න අය වෙන්නේ නැති සමහර අය සුදත්තව යූස් කරලා මොකක් හරි සුදත්තව අර දොර යට තියෙන අඩේකට එහෙම නැත්නම් නිකන් පිස්සු බල්ලුකට ගහන පොල්ලකට මොකක් හරි එකකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හිතන කට්ටියකුත් මැද්දේ ඉන්නවා. උන් තමයි මේ සෙනග එකතු කරන්නේ. දැන් බලන්න හිටපු ගමන් පාහියන්කල ආනන්ද සාගර හාමුදුරුවන්ට අර පොෂ් 200ක් එකතු කරන්න පුළුවන්. කොහේ ඉඳලා එනවද මන්දා? අරලිගහ මන්දිරේ ඉස්සරහ හිටගෙන ඉන්නවා නිකන් ඉංග්‍රීසි කතා කරන සුපිරි වගේ නිකන් පෙනුමක් තියෙන එහෙම විශාල පිරිසක් ඉන්න. මං දවසක් ඇහුවත් එක හරි උත්තරයක් හම්බුනේ නැහැ. කොහෙන්ද මේගොල්ලෝ එන්නේ? මම කියන්නේ පාහියන්කල ආනන්ද සාගර හාමුදුරුවෝත් අහු වෙනවා. කවුරු හරි යූස් කරනවා කියලා මම කියන්නේ. එතකොට දැන් මේ මොහොතේ ඇයි මේ අහිංසක මිනිස්සයා වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ? එතකොට සුදත්ත තිලකසිරි වෙනුවෙන් මෙහෙම විශාල බලකායක් එන්නේ කොහොමද සියලු පක්ෂවල? අන්න ප්‍රශ්නේ. මේ සෙට් කරලා අර වැඩේ සෙට් කරලා නැහැ. ඒ වැඩෙත් මේ වැඩෙත් එකම තැනකින් තමයි මෙහෙවන්නේ. ඒ කියන්නේ අර අහිංසක කියලා කියනවා නම් මම දන්නේ නැහැ විමර්ශන තවම යනවනේ. ඒ අහිංසක පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන තියාගෙන ඉන්නෙත් ඒ බෝම්බ කතාවට අදාළ කතා ටික ගොඩ නැගෙන්නෙත් නිෂ්පාදනය කරෙන්නෙත් සුදත්ත තිලකසිරිලා මේ පැත්තෙන් රිලා නැටුම් නටවන්නෙත් එකම think tank එකකින් think tanks වලින්. උදේට කල්පනා කරලා බලන්න. එතකොට ඒ ප්‍රශ්නේ තමයි වුන්ට නැගෙන්නේ. කො මිනිස්සු ඇයි යන්නේ නැති එතනට? මෙතනට එනේ කො එතනට යන්නේ නැත්තේ වගේ හිතෙන්නේ. අන්න ඔවුන්ගේ හිස් බව මතුවන මොහොත තමයි මොහොත. රාත්‍රී 12 නෙමෙයි. මෙන්න මොහොත. ප්‍රශ්නය මතුවන තැන. මෙන්න ගේම් එක ගහන විදිහ. 15 වෙනි විනාඩි 30 වෙනි තත්පරය. බ්‍රදර් චාල්ස් කාදිනල්ගෙන් ඉල්ලලා තියෙනවා ඔය අහිංසක මනුෂ්‍යයාට විරුද්ධව සටන් කරන්න කියලා. ඒ නිසා තමයි අර කාදිනල් වැඩ ටික කරලා තියෙන කතාවේ හැටියට එහෙම තමයි බ්‍රදර් චාල්ස් කියන දේ ඇත්ත කියලා ගත්තොත් ගන්න වෙන්නේ. කාට හරි අසාධාරණයක් වුණොත් මිනිස්සු පාරට බහින්න දැන් කියන වචනේ පාවිච්චි කරනවා. මිනිස්සු මිනිස්සය වෙන්න ඕන කියලා බ්‍රදර් චාල්ස් කියනවා. ඒ කියන්නේ බ්‍රදර් චාල්ස් මේ අතීතේ පුරාම නොදන්න දෙයක් දැන් හොයාගෙන. රෑ 12යි එළිවෙන්න ළඟයි 2024 තමයි උදේ 6 වගේ. එතකොට අරුණෝදේ උදා වෙනවා මොකක් හරි වෙනසක් සිද්ධ වෙනවා 2018 ඉඳලා මේ කතාව කිය ඉන්නවා. දැන් රාත්‍රී 12ට ගේමට බහින්න මරාගෙන මැරෙන්න යන්න බ්‍රදර් චාල්ස් සූදානම් වෙනවා. ඒ අනුව තමයි ඔහු කියන්නේ මිනිස්සුෝ වෙන්න ඕන සියලුම දෙනා මොකක් වෙනුවෙන්ද පාරට බහින්න. ඔබට තවත් පුංචි කතාවක් කියන්න. අර බ්‍රදර් චාල්ස් එක දීර්ඝ වශයෙන් කතා කරපු ඒ අවස්ථා දෙක තුනේදීම බ්‍රදර් චාල්ස් ඔය කියන දේ මම ඔහුට එදා කියනවා. මම මේ මොහොත වෙනකොට මේ අරගලේ හිටියේ. මට විරුද්ධව නඩු දාලා. රාජ්‍ය නොවන කළු බලල් හමුදා 5ක්. හමුදා බලයනි 5ක්. කෝටි 5 ගානේ. මමයි මගේ නීතිඥවරයා. සරත් පෙරේරා අපි දෙන්න අධිකරණයට වනු ගානෝ. ඔහු රුපියලක්වත් ගත්තේ නැහැ. මගේ සමීපතින් කීප දෙනෙක් මට අවශ්‍ය මොහොතේ අවශ්‍ය උදව් කෙරුවා. මාත් එක්කට හිටගත්තා. මේ පොතත් මම මගේ මතකයේ හරිනම් බ්‍රදර් චාල්ස්ට දුන්නා. බ්‍රදර් චාල්ස් මම දුන්නා නේද? වැඩසටහන බලනවා නම් ඔබෙන් අහන්නේ. මේ පොත ඔබට දුන්නා මම ඔබ හොයට දෙනවා මේ පොත. මේ පොත විතරක් නෙවෙයි ඔබට මේ පොතත් දුන්නා කියලා මම විශ්වාස කරන්නේ. මේ පොතේ මැක්සි වෙන්නපු ගමන ඒ සියල්ලමත් අඩංගුයි. ඒ නිසා මේ පොතත් ඔබට දුන්නා කියලා විශ්වාස කරනවා. බලන්න ඔය පොත් රාක්කේ. මේ පොත ගැන කියද්දි ඔබට දැනුණාද? නැහැ. ඔබ වහන්සේට දැනුණාද? නැහැ. මම ඒ දවසේ මොහොතේ අරගල කරමින් හිටියා. ඒ රාජපක්ෂ පාලනේ ඔබ වහන්සේට ඔබට දැනුණාද? නැහැ. දැනුනේ නැහැ. සුදත්තව නම් දැක්කේ නැහැ කොහෙදිවත්. හැබැයි බ්‍රදර් චාල්ස්ට දැනුන්නේ නැහැ. බ්‍රදර් චාල්ස් දෙවියන් වහන්සේ ගැන තමයි අවසානයේදී කියන්නේ. එතකොට ඒ කාලේ නාස්ති කිරුවා කියලා මම හිතුවා මම මැක්සිටත් කිව්වා මේ විකාරයක් කිසිම තේරුමක් නැති වැඩක් අපේ සංවාද මෙතන අපි නවත්තමු කියලා මැක්සිත් එකඟ වුණා. ඔහුත් යම් කියවීමක් ගත්තා කියලා මම හිතනවා. දැන් කොහොම හරි දැන් මොකක් හරි වෙලා බ්‍රදර් චාල්ස් වෙනස් වෙලානේ. කොහොම හරි 2005 2020 අතර පාරට නොබහැපු සුදත්ත දැන් පාරට බහින්න පටන් අරන් තියෙනවලු. ඔහු දැන් මිනිස්සෙක් වෙලා බ්‍රදර් චාල්ස්ට අනුව බ්‍රදර් චාල්ස් දැන් මිනිස්සෙක් වෙන්න තමයි හදන්නේ කතාවේ හැටියට. දැන් මෙච්චර කල් හිමුනේ නෑනේ. දැන් ඔහු කියන්නේ අනිත් අය වෙනුවෙන් අරගල කරන්න පාරට බහින අය තමයි මිනිස්සුયો. මිනිස්සු උනාට මිනිස්සුયો වෙන්නේ එහෙමයි. දැන් මෙච්චර කල් දෙන්නම බැස්සේ නැති නිසා මෙච්චර කල් දෙන්නම මිනිස්සුયો නෙමෙයි. දැන් තමයි මේ රාත්‍රී 12 කනිසමට දෙන්නම මිනිස්සු වෙන්න හදන්නේ. Chapa on Geopolitics, Brother Charles and Gota. බලන්නේ වීඩියෝ සටහන අද දැම්මා. రీ අප්ලෝඩ් කෙරුවා. ඊළඟට ලිපියක් තිබෙනවා ලියපු බ්‍රදර් චාල්ස් ගැන
www.nidahaslanka.com බ්‍රදර් චාල්ස්ට ලියමි 2018 පෙබරවාරි 19 වෙනිදා. ඒ ලිපිය ලියන්නේ. කියවන්න. මම ඒවා ෂෙයා කරා මාකට් කරගන්න නෙමෙයි ඔබට කියවන්න. 15 වෙනි විනාඩි 45 වෙනි තත්පරේ මේගොල්ලන්ට 2024 දක්වා මර්ධනයෙන් මෙහෙම රට ගෙනියන්න පුළුවන්ද කියලා සුදත් අහනවා. 2024 දක්වා මේ ගෝඨා පාලනය කියන්නේ නිකන්වත් මමයි කියන්නේ මේ විදිහට මේගොල්ලන්ට ගෙනියන්න පුළුවන් ද රට. රට කියන වචනේ කියන්නේ වහෙන් උරෝ විදිහට රැක්ෂන් වලින් තමයි සුදත් අහන්නේ. අපිට තේරෙනවා මේක තමයි අහන්නේ කියලා. එතකොට බ්‍රදර් චාල්ස්ගේ උත්තරේ බෑ. හැබැයි උත්තරේ ඉන්නේ දෙවියන් වහන්සේ ඇසුරින්. දැන් වෙන විදිහකට 15 වෙනි විනාඩි 45 වෙනි තත්පරයේදී සුදත් අහන්නේ 2024 ජනාධිපතිවරණය දක්වාවත් මේ ගෝඨා පාලනය ගෙනියන්න පුළුවන්ද මේ විදිහට. බ්‍රදර් චාල්ස් බෑ කියලා දිව්‍යන් වහන්සේගෙන් තමයි උත්තර දෙන්නේ. ඒ කියන්නේ අයහපත් දේ කරන අයට කොහොමද දිව්‍යන් වහන්සේ දඬුවම් දෙන්නේ වගේ කතාවක් තමයි විවිධ වචන වලින් කියන්නේ. සුදත් ආයෙත් කතා කරනවා. සුදත්තට ඕන ඒ කතාව නේ බ්‍රදර් චාල්ස් අර කතාව කියලා අන්තිමට කියනවා. දැන් සුදත්ත පෙන්නන මේ විවිධ කතා ටික නොකිය කියන කතා ටික බ්‍රදර් චාල්ස් කියන මොනවද? මේවා මොනවද කියලා කියන්නේ? මේවා දූවිලිනේ. කියන්නේ දෙවියන් වහන්සේගේ පාමුල මේ සුදත්ත කියන්න හදන ඒවා දූවිලි. ජනාධිපති ගෝඨාත් දූවිල්ලක්. එහෙම තර්ක කෙරුවොත්. සුදත්තට උත්තරේ මදි. ඔහු ඉන්නේ වෙන ප්‍රොජෙක්ට් එකකනේ. ඔහු ආය අහනවා 2024 වෙනකොට මේ රටේ නීතියක් තියෙනවානේ කියලා එහෙමම කියන්නේ වචන ඔහුගේ වචන. ඒ කියන්නේ සුදත්ත නිකන් හිතාගෙන ඉන්නේ පෙන්වන්න හදන්නේ සජිත් ප්‍රේමදාස එක්ක අනුර කුමාර දිසානායක පාඨලි චම්පික රණවක තවත් මොකෙක් හරි 2024 බලය අරගෙන ජනාධිපති ගෝඨා ඇතුළු මේ රාජපක්ෂ පාලනයේ වරදකරුවන්ට අපරාධකරුවන්ට දඬුවම් දෙනවා. මේ රටේ නීතියක් තියෙනවානේ. විතරක් නෙවෙයි අනුර කියන හැටියට අර ධනෙ ආපහු ගන්නවා. අනුර කුමාර දිසානායක මටම ඇවිල්ලා පේනවා මැද මූලණයට ගිහිල්ලා අර අනිත් ඔය රාජපක්ෂලා ගෙවල් වලට ගිහිල්ලා ධනය ගෝණිවල දාලා කරේ තියාගෙන ලාල් කාන්තලා එතකොට ඔය නලින්ද ජයතිස්සලා ඔය කට්ටියක් ඉන්නවනේ වසන්ත සමරසිංහලා ඒ ඔක්කොමලා මේ එකට එකතු වෙලා සුනිල් බටගලලා ධනෙ අරගෙන යනවා මහ භාණ්ඩාගාරයට මැවෙනවා. මොන විහිළු කතාවද? දැන් එහෙම ගමනාන්තයක් තියෙනවා කියලා මිනිස්සුන්ට කියලා ඡන්ද ටික කොල්ල කන්න තමයි සුදත්ත තිලකසිරිට ඕනේ. හැබැයි බ්‍රදර් චාල්ස් දෙන උත්තර ඒවට සෙට් වෙන්නේ නැහැ. බ්‍රදර් චාල්ස් ඉන්නේ දෙවියොත් එක්ක. බ්‍රදර් චාල්ස් උපක්‍රමශීලී වූ දේශපාලනික සත්වෙක් නෙමෙයි. වෙන මොකක් හරි වචනයක් දාගන්න. හැබැයි මේ මොහොතේ දැන හෝ නොදැන ඊටම උපක්‍රමශීලී දෙන්නම ඇත්තටම ගත්තොත් ගැඹුරු අර්ථයෙන් දෙන්නම දෙන රවට්ට ගන්නවා. සුදත් අහන්න එකක් බ්‍රදර් චාල්ස් කියන්නේ වෙන එකක්. අහන් ඉන්නකො. ඒ 15යි 15 වෙනි විනාඩි 45 වෙනි තත්පරය. දැන් එහෙම කතා ගිහිල්ලා බ්‍රදර් චාල්ස් දැන් සුදත්ත නැවත නීතියක් ගැන කියනකොට බ්‍රදර් චාල්ස් එහෙමනම් කියන්න එපා 2024 අපි මහා ජනබලයක් එක ආණ්ඩුවක් හදලා මුන්ට දඬුවම් දෙමු වගේ එකක් එහෙම කියන්නේ නැහැ. බ්‍රදර් චාල්ස් කියන බොහොම අහිංසක විදිහට ආරක්ෂක වලලු 10ක් මැද හිටපු රාජ්‍ය නායකයෝ මේ රටේ මහපාරේ මැරුණානේ සුදත්ත කියනවා. බ්‍රදර් චාල්ස්ට වෙන කතාවක් තමයි ඔළුවට එන්නේ. පව් ඉතින් අහිංසකයි. මේ පැත්තෙන් ගත්තොත් එහෙම කාටවත් වරදක් නැති කුරා කූඹියෙකුටවත් කරදරයක් නොකරපු මිනිහෙක් තමයි බ්‍රදර් චාල්ස්. එහෙම ගත්තොත් එහෙම ඔය සින්දුවක් කියාගෙන ඉන්නවා පාඩුවේ. කොහොම හරි අන්තිමට මේ සුදත්තගේ ගේම් එකට ඒ මොහොතේ ඒ කොටසේදී බ්‍රදර් චාල්ස් සෙට් වෙන්නේ නැහැ. බ්‍රදර් චාල්ස්ට ක්ලික් වෙන්නේ නැහැ මේ හාදේ මොකද්ද කියන්නේ කියලා. දැනගෙන ෂේප් උනත් දන්නෙත් නැහැ. 17 වෙනි විනාඩි 8 වෙනි තත්පරයේදී ජේසු මරාදාන කතාව කියන්න පටන් ගන්නවා බ්‍රදර් චාල්ස්. මේ ඊටම් වැදගත් කතාව කෙටියෙන් කියන්නම් වෙලා විතර කරගන්නත් එක්ක ඈත අතීත කතාවේ ඒ ක්‍රිස්තියානි ඉතිහාස කතාව සාහිත්‍ය කතාව ඇත්තක් කියලා මොහොතකට ගත්තොත් රෝම අධිරාජ්‍ය අවසාන කාලයේදී මේ කියන හැටියට රෝම අධිරාජ්‍යයේ එක කෑල්ලකට සහ දේවත්වයට බහුදේවවාදී තමයි තිබුණේ. ඊට එරෙහිවන ජේසුව කුරුසේ ඇන ගහලා මරන්න තීරණය කරනවා කල්වරි කන්දේ. එදාම බරබ්බස් ඒ උච්චාරණ පොඩක් වෙනස් වෙන්න පුළුවන්. බරබ්බාස් කියලාත් කියන බරබ්බස් කියලාත් කියනවා. මම පහරන්නේ හොරෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නවා. දැන් ඒ දින වෙනකොට දැන් දෙන්නෙක්ින් අත්අඩංගුවේ එක්කෙනයි ඔය කියන දවසේ ඇන ගහලා කුරුසේ මරන්න පුළුවන්. මිනිස්සු රැස්වලා ඉන්න පොරකකා කතාවේ හැටියට අහනවා කාවද එක්කෙනෙක් බේර ගන්න පුළුවන්. දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් බේර ගන්න පුළුවන්. මිනිස්සු එක හඬින් බේරගන්නේ බරබ්බස්ව තමයි බේරගන්නේ. ජේසු බේරගන්නේ නැහැ. ජේසු කතාව හැටියට ඇන ගහලා ඊට පස්සේ යලි ඉපදීමක් ගැන කියවෙනවා. ඒ මොකක් වුණත්
එන ගහන්න මිනිස්සු යෝජනා කරන්නේ මිනිසුන්ට ආදරය කෙරුවා කියන ප්‍රේමය ඉගැන්වුවා කියන අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා මැදිහත් වීම කරපු කිසිදු දෙයක් මිනිසුන්ගෙන් බලාපොරොත්තු නොවුණු දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව කියපු ජේසුස්. එතකොට වෙනම අරුතක්නේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු ආදරණීය නායකයව මරා දාන්න ඇරලා පල් හොරෙක්ව මිනිස්සු පිළිගන්නවා. හොඳ පාඩමක්. ඒ කතාව ඇත්ත කියලා ගත්තොත් මේ දැනුත් එය වෙනවා. වෙන තැන් තියෙනවා. එතකොට දැන් බ්‍රදර් චාල්ස් අමුතු අරුතක් ලබා දෙනවා බරබ්බාස්ට. මේ බ්‍රදර් චාල්ස්ගේ වචන. ඔහු බරබ්බස් ගැන කියනවා එයා සටන්කරුවෙක්. හොරෙක් නෙවෙයි. අහන්නකෝ. බරබ්බස් සටන්කරුවෙක් කියලා මම ඇහුවමයි. ඔහු තියෙන මිනිස්සුන්ගෙන් අරගෙන ගිහලා නැති බැරි මිනිස්සුන්ට දීපු අර රොබින් හුඩ් වර්ගයේ අපේ ලංකාවේ න සරදීල් වර්ගයේ පුද්ගලෙක් කියලා තමයි බ්‍රදර් චාල්ස් කියන්නේ. මම නම් එහෙම කතාවක් කියවල නැහැ කොහෙද තියෙන අපි සාකච්ඡා කරමු. ඔහු සටන්කරුවෙක් හොරෙක් නෙවෙයි කියලා කියනවා. මිනිස්සු ජේසු වෙනුවෙන් පෙනී හිටියේ නෑනේ. දැන් ඒ අනුව මේ මොහොතේ මිනිස්සු දැන් බ්‍රදර් චාල්ස් ඇත්තටම මේ කියන විදිහට රාත්‍රී 12ට එළියට බහැලා මිනිස්සු වෙනුවෙන් සටන් කරනවා නම් මිනිස්සු ඔහුත් එක්ක ඉන්නේ නෑනේ කතාවේ හැටියට. ඔහු විරුද්ධ වෙන්නේ රාජපක්ෂ පාලනයට නම් බරබ්බස් වෙනුවෙන් පෙනී හිටනවා කියන්නේ මිනිස්සු ඔක්කොම පෙනී හිටින්නේ එතකොට ගිහිල්ලා කවුරු වෙනුවෙන්ද? පෙනී හිටින්නේ රාජපක්ෂ පාලනය වෙනුවෙන්. අවසානයේ වෙලා තියෙන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ බරබ්බස්ව තමයි බේරගෙන තියෙන්නේ. දැන් වෙන නියමිත එහෙමනේ එහෙමනම් ඒ කතාව. ඒ කියන්නේ දැන් රාජපක්ෂ පාලනය බේරගන්නවා හොරු ටික. කියන්නේ හොරු ටික විසින් මහ ජනතාව හොරු බවට පත් වෙලා රාජපක්ෂ පාලනය බේරගන්නවා ඒ කල්ලිය බේරගන්නවා. බ්‍රදර් චාල්ස්ටවත් මේ කියන විදිහට සුදත්තටවත් මිනිස්සු එකතු වෙන්න බෑ. එකතු වෙන්නේ නැහැ නේ. හැබැයි දැන් මේ කතාව හැටියට ලක්ෂ ගණන් එකතු වෙලත් ඉන්නවනේ. මෙතන පොඩි පරස්පරයක් තියෙනවා. ඒතර බ්‍රදර් චාල්ස්ට මේ ගැටේ ලෙහා ගන්න බැරුව විවිධ කතා අනන විදිහ අහන්න. මට කතා වෙනම කියන්න බෑ. සුදත්තත් ඔහුත් එකතු වෙලා වැඩේ කරන විදිහ බලාගෙන ඉන්න. එතකොට අර දැන් ඒ කතා මැද්දේ සුදත්ත පොඩි ගොම් පාට් එකක් දානවා 19 වෙනි විනාඩි 37 වෙනි තත්පරේදී. මට ඒක කරන්න බෑ. ඔහු පෙන්වන්නේ මේ විවිධ ආයතනවල බ්‍රදර් චාල්ස්ට සහ ඔහුට ආදරය කරන මෙහෙම කර පෙන්නනවා. අමුතු ඇක්ෂන් එකක් තියෙන්නේ. කතා කරන හොඳ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ විවිධ තැන්වල ඔවුන් සමග කතා කරන රාජපක්ෂ පාලනයට එරෙහිව රට ගොඩනගන්න කල්පනා කරන මහ ජනබලයක් ගොඩනගන්න කල්පනා කරන විවිධ පුද්ගලයෝ ඉන්නවා කියලා ආදරය කරන පුද්ගලයෝ ඉන්නවා කියලා අර ජේසුස් සහ බරබ්බස් මැද්දෙන් අමුතු ගේමක් ගහනවා. මාර දක්ෂයි. එහෙම ගත්තොත් එහෙම නොදන්න කෙනෙකුට අහුවෙන්නේ නැහැ. බලන්නකෝ. එතකොට මේ ඒ කතාවෙන් පස්සේ දිග වැඩිනේ. ඉක්මනට කියන්නම්. 20 වෙනි තත්පරේ 20 වෙනි විනාඩි තත්පර 45 දී 20 වෙනි විනාඩි 45 වෙනි තත්පරේදී විමුක්තිය සහ රාජ්‍ය බලය එකට අනනවා. රාජ්‍ය බලයට එරෙහිව දේව බලයක් ගැන කතා කරනවා. භයානක තත්ත්වයක්. දැන් ඔබ දන්නවා 16 වෙනි සියවසේදී ජ්‍යෙෂ්ඨ මාටින් ලූතර් කිං හරහා ප්‍රොටෙස්තන්ත වාදයේ ඇවිල්ලා රාජ්‍ය සහ පල්ලිය වෙන් කෙරුවා. ඒ කියන්නේ මුලින් තිබුණේ පල්ලිය සමග තමයි රාජ්‍ය පෑහිලා තිබුණේ. ඔබ දන්නවනේ අර පුනරුද්ධ යුගයෙන් පස්සේ ආපහු විවිධ තත්ත්වයන් නිර්මාණය වෙලා රාජ්‍ය වෙන් කරගන්න මොහොතේ පල්ලිය මිනිසුන්ගේ මගහැරෙන්න නියමිත මොහොතේ මේ වෙන් කරන රේඛාව අඳින්නේ මාටින් ලූතර් කිං අර දෙවෙනිය නෙමෙයි ඇමරිකානු කළු අරගල කරුවා නෙමෙයි සීනියර් මාටින් ලූතර් කිං 16 වෙනි සියවසේ. එතකොට ඒ කතාව නැවත බ්‍රදර් චාල්ස් කියනවා දැන හෝ නොදැන. ඒ කියන්නේ රාජ්‍යයට එරෙහිව ඊට පරණ ක්‍රමය. ඒ කියන්නේ 16 වෙනි සියවස වෙනකොට තිබිච්ච පරණ ක්‍රමය තමයි බලගන්නන්න යෝජනා කරන්නේ. ඉතිහාසය නොදැන කියනවාද දන්නේ නැහැ. ඒ කියන්නේ රාජ්‍ය වැඩක් නැහැ. රාජ්‍ය බලය ඊට එරෙහිව දේව බලයක් තියෙනවා. ඒ කතාවක් තමයි කියන්නේ භයානක සංඥාවක්. ඒක නැත් අපි අවදි. රාජ්‍ය තමයි මනුෂ්‍යයා නියෝජනය කරන මේ මිහිමිට තිබෙන භෞතික යාන්ත්‍රණය. රාජ්‍ය තුල තමයි මේ ගනුදෙනු බේර ගන්න පුළුවන්. රාජ්‍ය නොවන කියන්නේ ඇමරිකානු රාජ්‍යයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු ශ්‍රී ලංකාව වගේ රාජ්‍යයන්ට එදිරි කළුබලල් හමුදා. ඒ අරගෙන ලෝකේ කොහෙවත් රාජ්‍ය නොවන මොකක්වත් නැහැ. ඒතකොට මේ දේව වාදයේ ඔස්සේ රාජ්‍යයට අභියෝග කිරීම ටිකක් බරපතල තත්වයක් නොදැන කෙරුව වෙන්නත් ඇති. බ්‍රදර් චාල්ස්ට එහෙම දැනුමක් නැහැ දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ගැන. මේ ප්‍රසිද්ධිය කරන යෝජනාවක්. ඒක නෝන්නම් අපි ප්‍රසිද්ධිය කතා කරමු. ඒ ඇස්සේ සුදත්ත තිලකසිරි විශ්ව ශක්තිය කියලා කැලකුත් මැද්දට දානවා. අනනවා කියන්නේ හිටු කියලා අනන විශ්ව ශක්තිය. 22 වෙනි විනාඩි 50 වෙනි තත්පරේදී ප්‍රබල සිවිල් බලවේගයක් ගොඩනගන්න ඕන කියලා ඔවුන් කියනවා බ්‍රදර් චාල්ස්. ඇත්ත වෙනුවෙන් මැරෙන්න කැමති ලක්ෂ ගණනක්
රද චාල්ස් කියන්නේ ඇත්ත වෙනුවෙන් මැරෙන්න කැමති ලක්ෂ ගණනක් එකතු කරන්න ඕනලු. මොකටද? 2024 ඡන්ද තොරම්බල් කරන්න. පැහැදිලිව මේක තමයි කතාව. හැබැයි අහන කෙනෙකුට හිතෙන්නේ වෙන එකක්. ඒ වෙන කෙනෙක් වෙන දෙයක් විදියට අහන වෙන කෙනාටත් පස්සේ දන්නේම නැතුව කුචු කැවිලා මේ කතාව තේරෙන්න පටන් ගන්නවා. මාර වැඩක් ඒක. ඇත්ත වෙනුවෙන් මැරෙන්න කැමති ලක්ෂ ගණනක්. දැන් බ්‍රදර් චාල්ස් ගාව ලක්ෂ 30ක් ඉන්නවනේ. සුදත්ත තිලකසිරිත් මං හිතන්නේ ලක්ෂ ගාණක් එකතු කරගෙන ඉන්නේ. සේපාල් අමරසිංහ ඔය නාගානන්ද කුඩුතුවක් ඔක්කොම ගත්තාම නිකන් කතාවේ හැටියට නිකන් ලක්ෂ 5ක් 6ක් ඉන්නවා. JVP එකට වැඩි බලයක් ඕන් ගාව තියෙනකොට ඕන් හිතාගෙන ඉන්නවා. හැබැයි මිනිස්සු ඡන්ද දාන්නේ වෙන විදිහකට. ඒ කියන්නේ අපි කතා කරමු. මිනිස්සු අන්දන්න හැදුවට අන්දන්න බෑ. හැබැයි මේගොල්ලෝ අඳින්නේ නැහැ. මේ හරහා ෆන්ඩ් රේස් කරන්න පුළුවන්, මුදල් ලබා ගන්න පුළුවන්, තමන්ගේ පැවැත්ම හදා ගන්න පුළුවන්. ඒ අනුව මේ ඡන්ද තොරම්බල් කිරීමක් කරන්නේ. ඒ හරහා උන්ට ගමනාන්තයක් නැහැ. පැවැත්මක් තියෙනවා. ඒ අනුව වෙනම සාකච්ඡා කලාපයක්. බ්‍රදර් චාල්ස් මේ කතාවේදී කියනවා යුනික් ඇන් යුනයිටඩ් තේමාව තමයි ඔහු පාවිච්චි කරන්නේ කියලා. ඒකීය බව සහ ස්වාධීන බව කියලා ඔහු සිංහලයට පරිවර්තනය කරනවා. වැරදීමක් වෙන්නේ නැති. යුනික් කියන්නේ අතරම කිව්වොත් එහෙම අනන්‍යතාව, අනන්‍ය බව. එතකොට යුනයිටඩ් කියන්නේ නිකන් සාමූහිකත්වයේ වගේ. ඒ කියන්නේ තම තමන්ගේ අනන්‍යතා තියාගෙන එකට වැඩ කරමු කියන අදහස් තමයි ඒ කියන්නේ. යුනික් ඇන් යුනයිටඩ් ඔහු කියන විදිහට ඒකීය බව සහ ස්වාධීන බව නෙමෙයි. හැබැයි බ්‍රදර් චාල්ස් ඊට පස්සේ කරන විස්තර අතරේ ඔහුට ඒ බව අවබෝධයක් තියෙන බව පේනවා. ඒ නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. ගාන්ධි නේරු එකට සම්බන්ධ කරලා ඒ දවසට අදාළ සිටුේෂනල් එතික් එකක් ගැන ඔහු කියන. ඒ කියන්නේ මේ මොහොතට අදාළ තත්වයක්. ඒ කියන්නේ නේරු සහ ගාන්ධි අතර තිබුණු සහසම්බන්ධය ඒ දවස ඉන්දියාවට අදාළයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය තුල එහෙම අපට සූත්‍ර හදන්න බෑ. හේතුව of the people by the people for the people. ඒ කියන්නේ මහ ජනතාව එකට එකතු වෙලා තමයි ප්‍රජාතන්ත්‍රවාදී බල ගන්නවන්න ඕනේ. ඒ තමයි නූතන රාජ්‍ය ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල රාජ්‍ය පිළිගන්නා පසුබිමක මේ ගාන්ධි නේරු කතාව හරියන්නේ නැහැ. විධායක ව්‍යවස්ථාදායක අධිකරණය සහ මහජන සහසම්බන්ධතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට මේ නොදැන කරන ප්‍රකාශයක් කියලා මම දැනට හිතනවා. 25 වෙනි විනාඩියේදී එකතු වෙන විදිහත් කියනවා ගොවියෝ, කම්කරුවෝ, ගුරුවරු, ආගමික ናයකයෝ, නීතිඥවරු, පොලිස් නිලධාරීන් සියලුම දෙනා එකට එකතු වෙලා වෘත්තීමය ලෙස සන්නද්ධ වෙලා හරිනේ තම තමන්ගේ වෘත්තීය තත්වයන් තුල. හැබැයි 2024 බලය තහවුරු කරගන්න විදිහ තමයි අවසානයේදී කියන්නේ. එතකොට ඊටාම බරපතල ප්‍රශ්නයක් මේ යට තියෙනවා. මේ කියන්නේ මොකද්ද? ඇත්තටම හිතේ තියෙන්නේ මොකද්ද? සහ ඔවුන් මේ නොදැන කරන වැඩක්ද කියලා. 26 වෙනි තත්පරයේදී වැඩේ කරන විදිහත් කියනවා. සුදත්ත කියනවා දේශපාලන නායකයෙක් නෑ සුදත්ත අහනවා බ්‍රදර් චාල්ස්කින් කරන්නේ කොහොමද කියලා කියන්න කියලා. එතකොට බ්‍රදර් චාල්ස් කියනවා දේශපාලන නායකයෙක් විශ්වාස නොකරන සිස්ටම් එක විශ්වාස කරන ජනතාවක් හදන්න මම පාරට බහිනවා. අර රෑ 12ට අද රෑ 12ට නෙමෙයි දැන් මේ කරලා දවස් 7ක් වෙනවා. ඒ කියන්නේ එදා බැහැලා දැන් කතාව හැටියට කොහොම හරි දැන් පාරට බහින්නේ මොකටද? දේශපාලන නායකයෙක් විශ්වාස නොකරන සිස්ටම් එක විශ්වාස කරන මහ ජනතාවක් බල ගන්නන්න. හොඳයි යෝජනාව. සිස්ටම් එකක් තියෙනවා පිළිගන්නවා ඔහු. දැන් එතකොට මේ සිස්ටම් එකට අනුව මිනිස්සු බල ගන්නව තමයි ඕනි. හැබැයි අවසානයේදී කියන්නේ 2024 ඉලෙක්ෂන් එක ගැන. මේ වැඩේ දැන් කරන්න පුළුවන්. දැන් 2010 කරන්න තිබ්බන්නේ. මම ඒක තමයි උට කරමු කියලා කිව්වේ. මිනිස්සු බල ගන්නවමු කියලා. වැඩේ කෙරුවේ නෑනේ. ගී ගයමින් දෙවියන් වහන්සේ තුල හිඳමින් හාමුදුරන්ටත් බණ කියමින් බ්‍රදර් චාල්ස් කාලය ගෙව්වා. ජීවිතේ වින්දා. එතකොට දැන් රාත්‍රී හරි නැගිටලා හරි කරනවා නම් කරන්න තියෙන්නේ ඒක තමයි. සිස්ටම් එක තියෙනවා. මිනිස්සු බල ගන්නවන්න ඕනේ. මිනිස්සුන්ගේ පෞරුෂය ගොඩන ගන්න ඕනේ. දෙවියන් වහන්සේකට ඕන නැහැ. ආගම අවශ්‍යත් නැහැ. හැබැයි මේ වැඩේ කරන ක්‍රමය මොකක්ද කියලා ඔහු යෝජනා කරන්න ඕනේ. කොහොමද මේ වැඩේ කරන්නේ? එහෙම මුකුත් කතාවක් නැහැ. අවසානයේදී මේ 27 වෙනි විනාඩියේදී 51 වෙනි තත්පරයේදී දෙන්නගෙන්ම කියවෙනවා දරුවන්ට රටක් හදලා මැරෙන්න ඕන කියලා. බ්‍රදර් චාල්ස් කියන මට අවුරුදු 50යි. එතකොට සුදත්ත කියන මට අවුරුදු 55යි. දෙන්නම තරුණ වයසේ කොල්ලෝ දෙන්නෙක්. අවසානයේදී දෙන්නම කියන අපිට දරුවන්ට රටක් හදලා මැරෙන්න ඕන කියලා. ඒ අතරේ බ්‍රදර් චාල්ස්කින් කියවෙනවා ජනප්‍රිය කෙනාව පාර්ලිමේන්තු යවනවා සුදුසු කෙනා ගෙදර යවනවා කියලා. ඒ කියන්නේ නැවත ඔළුවේ වැඩ කරන්නේ ඉලෙක්ෂන් තමයි. සුදුසු කට්ටිය දාන්න කියලානේ කියන්නේ. සුදුසු කට්ටිය ඉන්නේ අනුර කුමාර දිසානායක ළඟලු, සජිත් ප්‍රේමදාස ළඟලු, නාගානන්ද කුටුතුවකට යන්න බැරි වුණාලු. එහෙමනේ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ උන්ගෙන් බාගිට බාගි ඉගෙන ගත්තේ. සමහරුන්ට ආචාර්ය උපාධියක් තියෙනවා, සමහරු මහාචාර්යවරු, නීතිඥවරු, විවිධ වෘත්තිකයන්. නුගත් අයත් ඉන්නවා. ඒතකොට ඉගෙනගත්ත බව හෝ ඉගෙනගත්තේ නැති බව ඇත්තටම මෙතන සාධකයක් නෙවෙයි. ඉගෙන අපි එක දිගටම කතා කරන මේවා ඉතින් වැදගත්
කතා නෙවෙයි. හැබැයි එහෙම කතාත් බ්‍රදර් චාල්ස් කියනවා කියන්නෙම 2024 ඉලෙක්ෂන් එක ගැන තමයි මේ ඔලි වැඩ කරන්නේ. වෙන ජන බල ගැනීමක් ගැන නෙවෙයි. 29 වෙනි විනාඩියේදී පන්සල් පල්ලි කෝවිල් වලට රාජ්‍ය ආධාර ලබා දෙන්න එපා කියලා කියනවා. ගාන්ධිවත් අල්ලනවා. හැබැයි දැන් අර රාජ්‍ය අනුග්‍රහය කියනකොටම යලි 78 ව්‍යවස්ථාව 9 වෙනි වගන්තිය තේරවාදී බුදුදහමට පදනම් වුණු රාජ්‍ය සෙසු සියලු ආගම් වලට සමතැන් ලැබෙන මහා සංවාදයේ මේ සියල්ල බ්‍රදර් චාල්ස් දැන හෝ නොදැන සුදත්ත තිලකසිරි දැන හෝ නොදැන අභියෝගයට ලක් කරනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් ගලවන පන්සලක් ගැන රාජ්‍ය අනුග්‍රහයෙන් ගලවන පල්ලිය කෝවිලක් ගැන කියන්නෙම 78 ව්‍යවස්ථාවට ඉදිරිව කියලා මම යෝජනා කරනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා. 29 වෙනි විනාඩි 34 වෙනි තත්පරයේදී ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන කියනවා නම කියන්නේ නැහැ කැත විදිහට පහර දෙනවා. ඊටාම කැත විදිහට මීඩියා ෆෝම් කරපු හාමුදුරුවෝ ගැන කියනවා. හැබැයි ෆාදර්ස්ලා ගැන කතා නැහැ. තනින් තන පල්ලිය ගැන පූජකවරු ගැන රෝමානු කතෝලික ක්‍රිස්තියානි යම් සඳහන් කෙරුවත් මේ විදිහේ දරුණු පහර දීමක් කරන්නේ නැහැ. මේ ආගමික ගැටුමක් ඇති කිරීමක් නෙමෙයි. බ්‍රදර් චාල්ස්ගේ ඇත්ත රූපේ හොයාගන්න ඔබට යෝජනා කරන්නේ. ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන කියලා ඊටාම දරුණු විවේචනයක් එල්ල කරන මොහොතේ ඇයි නම නොකියන්නේ කියලා මම බ්‍රදර් චාල්ස්ගෙන් අහනවා. නම කියන්නෝ ප්‍රසිද්ධිය බය නැත. දැන් ඔහුට කරපු වැරද්දක් ගැන තමයි ඔහු කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එහෙම කියලා නිකන් කුලියට වැඩ කරන හාමුදුරුවෝ ගැන කියනවා. හැබැයි නම් කියන්නේ නැහැ සිද්ධීන් ගැන විතරයි. එතකොට එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්නවද? ඉන්නවා. කාදිනල්තුමා ඉන්නෙත් ඒ ගොඩේ, බ්‍රදර් චාල්ස් ඉන්නෙත් ඒ ගොඩේ. ඊට එදිරිව තමයි අපි සංවාදය ගොඩනගන්නේ. සහරාන්ලාගේ කළු කතා වෙනම. ඒ සියල්ල අත්හැරලා කුලියට වැඩ කරන හාමුදුරුවෝ ගැන විතරක් ඊටම උපක්‍රමශීලී විදිහට බ්‍රදර් චාල්ස් කියලා දානවා. සුදත්ත තිලකසිරිත් ඔලු වණ්ඩලා විවිධ වචන වලින් පිළිගන්නවා. එතකොට මේ ගේම් එකක්ම තමයි. නැවත අපට යෝජනා කරනවා. 30 වෙනි විනාඩි 35 වෙනි තත්පරය සුදත්ත කාදිනල්තුමා අදලා දෙන වචනයක් එක්ක යනවා. කෂේරුකාව කියන වචනය දැන් බ්‍රදර් චාල්ස් කාදිනල්තුමා වගේ කරනවා. එතකොට ඒ අගය කිරීම තුල සුදත්ත තිලකසිරිට ලැජ්ජා හිතෙනවා. ඒ වගේම නිකන් පසුගාමි හැඟීමක් ඇති වෙනවා. රෝමානු කතෝලික ක්‍රිස්තියානි පල්ලියේ කඳවුර ශක්තිමත් ඊට නායකත්වයක් තිබෙනවා අපිට ඉතින් නායකත්වයක් නැහැ නේ කියලා කොල්ලට දුක හිතෙනවා. ඒ ඇස්සේ ඒක හිතේ තියාගෙන කෂේරුකාව ගොඩනගෙන හැටි කතා කරනවා. එතකොට බ්‍රදර් චාල්ස් වැඩේ කරට ගන්නවා. එහෙම තමයි මේ කතාව. කිසිම පැකිලීමක් නැතුව කාදිනල් වෙනුවෙන් මැරෙන්න මම සූදානම්. කාදිනල්තුමා වෙනුවෙන් මැරෙන්න බ්‍රදර් චාල්ස් සූදානම් වෙනවලු. හේතුව දැන් කොන්ද කිරින් තියාගෙන නැගිටලාලු. කවුද? කාදිනල්තුමා. කාදිනල්තුමාට මේ කතාව ඇහුනොත් hina යයි. ඇත්තටම hina යයි. ලැජ්ජ හිතේ. 20 වෙනි විනාඩි 45 වෙනි නෑ අපි ගැන කිව්වනේ. කතාව ටිකක් දිගයි. දැන් ඉවර වෙන්න හදන්නේ. කාදිනල්තුමා එක්ක සාකච්ඡා කරලා තියෙන බ්‍රදර් චාල්ස් අවුරුදු 12කට පස්සේ තරහ වෙලා ඉඳලා තියෙන පොඩි විරසකයක් තිබිලා තියෙනවා. එතකොට සුදත්ත කියන අර මෙහෙම ඔව් ගැටුමක් තිබ්බනේ දෙන්න අතර මතවාදී මොකක් හරි ගැටුමක් වයි එකක් කියනවා. හරි දක්ෂයි දෙන්නම. අවුරුදු 12කට පස්සේ සාකච්ඡා කරලා තියෙනවා. රාජ්‍ය බලය මොකක් වුණත් කාදිනල්තුමා එක්ක ජේසු ඉන්නවා කියලා බ්‍රදර් චාල්ස් කියනවා. මේ ජේසු පිළිබඳ විග්‍රහයක් නෙවෙයි, ජේසුස් වහන්සේ පිළිබඳ විග්‍රහයක් නෙවෙයි, රාජ්‍යයට එදිරි එක්තරා කළු මෙහෙයුමක් පිළිබඳ ප්‍රශ්නයක්. මතක තියාගන්න. මේ ආගමික යෝජනාවක් නෙවෙයි. බොරැල්ල පල්ලි අත්බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත්තු අහිංසක පුද්ගලයා වෙනුවෙන් කාදිනල්තුමා පෙනී හිටීම තමයි මේ නැගී හිටීම කියලා බ්‍රදර් චාල්ස්ට පේන්නේ. අපිට නම් එහෙම නැගී හිටීමක් පේන්නේ නැහැ. ඒ විමර්ශනත් අපට පිළිගන්න බෑ. කාදිනල්තුමාගේ මැදිහත් වීමත් අපට පිළිගන්න බෑ. ෆාදර් සිරිල් ගාමිණීවත් අගය කරනවා බ්‍රදර් චාල්ස්. ෆාදර් සිරිල් ගාමිණී ගැනත් අපි කතා කරුවා. සහරාන්ගේ ප්‍රහාරය බහුදේශපාලනික ආක්‍රමණයක් බව අපි කියමින් ඉන්නවා. ඒ රට ඇතුලේ සිල්ලර සිද්ධියක් බවට ගොනු කරන්න ඕන යෝජනා කරනවා. සුසිරිපාල තෙන්නකෝන්ගේ කතාව ඔබට මතකයි. මේ සියල්ල මැද්දේ තමයි බ්‍රදර් චාල්ස් ඉන්නේ. බ්‍රදර් චාල්ස්ට බහුදේශපාලනය ගැන කිසිම අදහසක් නැහැ. රට වට කරගෙන තිබෙන චීන, ඇමරිකානු, ඉන්දියානු ආක්‍රමණය ගැන මෙලෝ අදහසක් නැහැ. මම ඔහු සමග සාකච්ඡා කරුවානේ 2010 දී වගේ 10 11 වගේ කාලය තුල. ඊටම පැහැදිලි ඔහුට මේ ගැන කිසිම දැනුමක් නැහැ. දැන් කොහොමවත් ඒ ගැන අදහසක් ඔහුට නැති වගේ පැහැදිලි. අහිංසකත් ඇති, අවංකත් ඇති. නැවත කියනවා. දැන් 32 වෙනි විනාඩි 15 වෙනි තත්පරේ අන්තිම හරිය අර කලින් කියපු විදිහට සුදත්තට දුකයි, ලැජ්ජයි. මොකෝ කාදිනල්තුමා වගේ නායකත්වයක් සුදත්තලට නැහැ කියලා. ඒ කියන්නේ සිංහල බෞද්ධ සමාජයේට නායකත්වයක් නැහැ, ලැජ්ජයි. ඒ වගේම දුකයි. ප්ලාන් කරපු හාමුදුරුවෝ වෙනුවට නියම භික්ෂුන් වහන්සේලා හොයාගෙන යන්න කියලා බ්‍රදර් චාල්ස් යෝජනා කරන කාටද? සුදත්ත තිලකසිරිට. ඔන්න එතකොට මට මතක් වෙනවා බුදුදහමේ විද්‍යාත්මක පදනම. වාරියපොළ ධම්ම ගවේෂී භික්ෂු. මේ ඉන්නේ වර්ගයේ භික්ෂුවරු තමයි. භික්ෂුන් වහන්සේලා.
මෙන්න ඉන්නවා මලක්කාවේ මහින්ද නාහිමි. බ්‍රදර් චාල්ස් කිරම් විමල ජෝති හිමි මතකනේ. ඒ කතාවට මේ කතාව ලින්ක් වෙනවා. එකම කතාවක්. සහසම්බන්ධයක් තියෙනවා මතක තියාගන්න. අන්තිමට සුදත්ත තිලකසිරි නිකන් අමුතු විදිහකට කියනවා දැන් තරුණයන් බේරගන්න දරුවෝ ඔවුන් රට හැර යනවා තදට මේ පණිවිඩය දෙන්න කියලා. තදට. එහෙම ඉල්ලනවා. එතකොට බ්‍රදර් චාල්ස් කියනවා මැරෙන්න තියෙන බය අයින් කරගන්න. කෙනෙක්ව මරන්න බෑ. විශ්වය තීරණය කෙරුවොත් විශ්වය කැමැත්තන් විශ්වය කියලා ඔහු අදහස් කරන්නේ උන්වහන්සේ අදහස් කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තීරණය කෙරුවොත් තමයි මරන්න පුළුවන්. තව උදාහරණ කතාවක් කියනවා. ඒ අනුව ප්‍රාණ පරිත්‍යාගයක් ගැන කියනවා. ප්‍රාණ පරිත්‍යාග කියන්නේ දැන් මෙහිමයි. කෙටියෙන් කිව්වොත් එහෙම පාස්කුරිදා ප්‍රහාරයෙන් මියගිය අය දෙවියන් වහන්සේ ආරක්ෂා කෙරුවේ නැත්තේ ඇයි කියලා අහනවනේ කවුරු හරි. දැන් පල්ලිය ඇතුලේ මැරෙන්නේ. සහරාන්ගේ දෙයියෝ එතකොට බලවත්. ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ බලවත් නැද්ද වගේ ප්‍රශ්නයක් එනවනේ. ඒතර උත්තරය තමයි මේ මියගිය සිය ගණන ප්‍රාණ පරිත්‍යාගයක් කරලා තියෙනවා. ඇයි රහින්සක මිනිස්සු ප්‍රාණ පරිත්‍යාගයක් කරන්නේ? සහරාන් හරි කියමුකෝ සහරාන් අර කාන්තාවොත් එක්ක කොහෙද ගිහිල්ලා නිදිවදින්නනේ. එහෙම ඉගෙනගෙන තියෙනවලුනේ කුරාණේ හරහා. දැන් මේ අහිංසක මිනිස්සු සිය ගණනක් ජීවිත පූජා කෙරුවේ ප්‍රාණ පරිත්‍යාගය වෙනුවෙන්ද අපි පිළිගන්නවද? ඒ සංවාදයේ හැංගීම් බර නොවි අපි සාකච්ඡා කරමු. ඒ බරපතල ප්‍රශ්නයක්. දැන් මේ කතාවේ හැටියට කවුරු හරි මරා දැම්මත් මැරුණත් ජීවිත කවුරු හරි කාගේ හරි උදුරගත්තත් ප්‍රශ්නයක් නෑ අරුතක් තිබෙනවා. මේ සාමාන්‍ය මරණයක් මරා දාලා නම් ප්‍රාණ පරිත්‍යාගයක්. එහෙම තමයි බ්‍රදර් චාල්ස් කියන්නේ. මේ බරපතල සාකච්ඡාව අපි ඉතුරු කරනවා. කොහොම හරි අන්තිමට කියන්නේ මැරෙන්න තියෙන බය අයින් කරගන්න මරන්න බෑ කියලා බ්‍රදර් චාල්ස් සංවාදයේ සමාප්ත කරනවා. ඒ කියන්නේ ලෑස්ති වෙන්නලු මරාගෙන මැරිලා 2024 ඊළඟ ඉත්තව තෝරන්න. මේක තමයි කතාව. 2024 දී මේ රටේ ඉරණම වෙනස් වෙනවාමයි කියලා 2018 දී බ්‍රදර් චාල්ස් කිව්වා. එතකොට නම් කොල්ලා කියලා කියන්නේ මෙතන. ඒ කියන්නේ කොල්ලට 2018 දී තේරලා තියෙනවා 2022 වෙනකොට රට අඳුරෙන් අඳුරට ගිහිල්ලා රාත්‍රී උදා වෙනවා. රට ඉවරයි. 2024 තමයි පහන් වෙන්නේ. බ්‍රදර් චාල්ස් මොකද කරලා තියෙන්නේ? අර රාත්‍රිය උදා කරවන්න සුදත්ත තිලකසිරිත් එක ගෝඨව බලයට ගේන්න වැඩ කරලා. මාර කිලියක්. නැවත ඔබට කියන්න 2018 දී බ්‍රදර් චාල්ස්ගේ අර දුරදක්නා නුවණට දේව බලයත් එක්ක හැගෙනවා රටට කෙලවෙන්නේ 2022 වෙනකොට මේ මොහොතනේ රාත්‍රී උදා වෙනවා 2024 තමයි එළිය වැටෙන්නේ. එහෙමනම් බ්‍රදර් චාල්ස් මිනිස්සු බල ගන්නමින් අර රාත්‍රියට විරුද්ධව සටන් කරමින් අවසානයේදී දැන් එතකොට ඒ කියන හැටියට මේ පාස්කුරිදාවේ සිය ගණනක් මිය යාම පවා බ්‍රදර් චාල්ස්ට අහුවෙලා තියෙනවා. ඒවා ප්‍රාණ පරිත්‍යාග හැටියට අතෑරලා බ්‍රදර් චාල්ස් සද්ද නැතු හිටියද ගෝඨට මේ වැඩේ කරගන්න සද්ද නැතු හිටියා නෙවෙයි ගෝඨට උදව් කරුවද? උදව් කරලානේ දැන් දෙන්නම එකතු වෙලා ගෝඨව බලයට ගෙන වැඩ කරලානේ දෙන්නම කියනවනේ මේ වැඩසටහනේ මාර කිලියක් නේ. කොහොමද මේ අවුල බේරගන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. 2024 කවුද මේ පරිවර්තනය කරන්න කියලා අහන්න එපාලු. කවුද මේ පරිවර්තනය කරන්න කියලා අහන්න එපාලු. ඒ කියන්නේ ඕපන් වොරන්ට් එකක් මිනිස්සුන්ගේ ඉල්ලනවා අපිත් එක්ක ඉන්න ලක්ෂ ගණනක ඡන්ද එකතු කරගන්න අපි කියන්නම් කාටද ඡන්ද දෙන්නේ කියලා. මේකනේ කියන්නේ. දැම්ම කියන්න බෑ. වැඩපිළිවෙලකුත් නැහැ. අපි කියන්නම් කවුද රට වේද ගන්න කියලා එදාට ඔයගොල්ලෝ ගිහිල්ලා ඡන්දේ දීලා දාන්න කියලා තමයි මේ කියන්නේ. යහපත් මිනිස්සු දේශපාලනයට යවන්නලු. බ්‍රදර් චාල්ස්ට කියවෙනවා. අර ඡන්ද නෑ වගේ කිව්වට කියවෙනවා. යහපත් මිනිස්සු දේශපාලනයට යවන්නලු. එතකොට අනුර කුමාර දිසානායක කියලා hina වෙන්නේ නැති. එතකොට ලාල් විජයනායක යහපත් මිනිස්සු ඉන්නේ මාලිමාවේනේ. සජිත් ප්‍රේමදාසත් කියනවා ඇති අපි සජබ ආණ්ඩුවක් හදලා වැඩේ කරන්නේ අපට කිව්වහම අර ඒ පැත්තෙන් උගත්තු යහපත් මිනිස්සු අත්පොලසන්නද දෙනවා. මේ ෆ්ලෝටිං වෝට් එක පාවෙන ඡන්ද ටික කොල්ල කන්න තමයි අයියලා try කරන්නේ කොල්ලෝ ටික. නාගානන්දත් ලෑස්ති වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ 43 වෙනි සේනාංගේ පාටලි චම්පි කරන්නේ උගත්තු ඔක්කොම 43 වෙනි කියන්නේ නිදහස් අධ්‍යාපනයේ දරුවෝ ටික ට්‍රැක්ටර් එකකට නං වාගෙන 2024 ඡන්දෙට ලෑස්ති වෙනවා. ඒ කොල්ලෝ යහපත් මිනිස්සුනේ උගත්තුනේ මේ පැත්තේ ඉන්නේ. එතකොට දැන් මේ කියන්නේ යහපත් මිනිස්සු යවන්න කියලා. කවුද කියන්නේ? බ්‍රදර් චාල්ස්. බ්‍රදර් චාල්ස් 2024 දී මැරෙන්න හරි එනවලු ඔයි. බ්‍රදර් චාල්ස් වැඳලා ඉල්ලන්න. දැන් ඔබ වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව වඳින්න බෑනේ. හැබැයි වැඳලා ඉල්ලන්නම් මැරෙන්න නම් එන්න එපා.
මැරෙන්න දේශපාලනය කරන්නේ නැහැ කවුරුවත්. ජීවත් වෙන තමයි දේශපාලනය කරන්නේ. මරණය ගැන කතා කරන්න එපා, ජීවිතය ගැන කතා කරන්න. කවුරුවත් මරාගෙන මැරෙන්නවත් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්නවත් ඒවට අනුබල දෙන්නවත් ඕන නැහැ. 71 80 89 30 වසරක යුද්ධේ හොඳටම ඇති. තාරුණ්‍යයට යෝජනා කරනවා. එකෙක්වත් මැරෙන්න ඕන නැහැ. මැරෙන්නෙත් නැහැ. කවුරුත් මරන්නෙන්නෙත් නැහැ. රට වෙනුවෙන් හිටගන්න එක පොකුරකට මිනිස්සු හිට ගන්නකොට ඉබේම රට කොට නැගෙනවා. මේ කරන්නේ බොරු. මේ බොරුව නිසා තමයි රට තවදුරටත් විනාශ වෙන්නේ. සංවාදය අවසන් කරන්න ඔබට යෝජනා කරනවා Chapa on Geopolitics. සුදත්ත තිලකසිරි. මේ දවස්වල සුදා ෂෝක්ලු දැන් තමයි අවුල. ලු 2022 ජනවාරි 15 වෙනිදා සංවාදයත් මේ සංවාදයට අදාළයි. තව කතා ගොඩක් තියෙනවා. දැනට වෙලා මදි. බ්‍රදර් චාල්ස් සුන්දර බොරුවක්. සුදත්ත තිලකසිරි හෙවත් සුදා සුන්දර බොරුවක් නෙවෙයි. කපටි කෛරාටික නෑ අහිංසක බොරුවක්. දැන හෝ නොදැන දැන සහ නොදැන බ්‍රදර් චාල්ස් ඉදිරියේ සුදත්ත තිලකසිරි ඉදිරියේ බ්‍රදර් චාල්ස් එකිනෙකාව නිර්වත් කරගන්න හැටි අපි ඉතිහාස සාක්ෂිකරුවන් හැටියට සංවිධානාත්මකව සංවාදය තවදුරටත් ගොඩනගමින් නිදහස් සංවාද වැඩබිමේදී හොඳින් සමීපව නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. සංවාදය තවදුරටත්